ආයිබෝන් අද බ්‍රහස්පතින්දා දවසේදී ඔබ එක්වන්නේ ටොක් 24 සජීවී වැඩසටහන සමගින් වැඩසටහන ආරම්භයේදීම කියන්නට ඕනි අද දවසේ වැඩසටහන තරමක් මතභේදාත්මක වන්නට පුළුවන්. නමුත් වගකිව යුතු මාධ්‍යයක් විදිහට ලංකාවේ ජනතාවට තිබෙන ප්‍රශ්න, රටේ ජනතාවට තිබෙන ප්‍රශ්න ජනතාවගේ බෝඩරේ ඉඳන් මේ ප්‍රශ්න විසඳා ගැනීම අපේ යුතුකමක් වෙනවා. මේ දවස්වල බොහොමයක් ජනතාව ඩයස්පෝරාව ගැන කතා කරනවා, දේශපාලන පන්තින් ඩයස්පෝරාව ගැන කතා කරනවා. අපි දැක්ක පහුගිය කාල සීමාවක් ඇතුලේ ලංකාවේ ජනතාව දේශපාලන පන්තිය ඩයස්පෝරාව ගැන විවිධ අවස්ථාවලදී කතා කරා. විවිධ දේශපාලන චරිත මේ ඩයස්පෝරාව කියන වචනය හෝදා මඩේ දාන්නට පටන් ගත්ත කාලයක්. කාලාන්තරයක් තිස්සේ ඩයස්පෝරාව වැහිලා තිබ්බා. දැන් නැවතත් ඩයස්පෝරාව ගැන අපේ රටේ ජනතාව කතා කරන්නට පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම තමයි අන්තර්ජාතික ගනුදෙනු කියන තැනදී ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එක් අන්තයක අපිට චීනය ඉන්නවා, අනෙක් අතින් ඉන්දියාව, ඇමරිකාව ඉන්නවා, අපි ආර්ථික අර්බුදයක ඉන්නවා. ප්‍රශ්නාර්ථය මේ සියලු දේවල් එක්ක අපේ රට, අපේ ශ්‍රී ලංකාව අනුගමනය කරන වත්මන් වැඩ පිළිවෙල අපේ රට හෙට දවසට කොහොම ගලපා ගන්නට පුළුවන් වේවිද කියන කාරණය. අද පුරා පැයක් අපි මේ ගැන කතා කරන්නට සූදානම්. මේ ගැන කතා කරන්නට ටොක් 24 වැඩසටහනේ විශේෂ ආරාධිත අසුන අපි සැබවින්ම වෙන් කරේ සුවිශේෂී පුද්ගලයෙක්ට අපි හොව පිළිගන්නවා. මාධ්‍ය හා මානව සම්බන්ධතා උපදේශක මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් රවින්ද්‍ර. මුලින් බොහොම ස්තුතියි. ඔබ පිළිබඳවත් රටේ ජනතාව කතා කරනවා සහ ඔබ මේ ප්‍රශ්න ගැන මේ දවස්වල කතා කරන කාල සීමාවක අපේ වැඩසටහන සම්බන්ධ වුණාට මුලින්ම බෙහෙවින්ම ස්තුතියි ඔබට. රවින්දු, ඔබටත් වචනයක් කියන්න ඕනි. මේ වෙලාවේ ලංකාවේ විශාල රික්තයක් තියෙනවා. ප්‍රධාන ජනමාධ්‍ය මිනිස්සු පිළිගන්නේ නැහැ. එතකොට විකල්ප කියන වචනේ වැරදි. අපට පාරවල් යන්න සිද්ධ වෙනවා. VTV ඔබ සහ මේ නිෂ්පාදන කණ්ඩායමට මගේ ගෞරවය මේ අවස්ථාව නිර්මාණය කෙරුවට. සංවාදයේ තවදුරටත් බොහොම ස්තුතියි. අපි වැඩසටහන බොහොම සරල තැනකින් පටන් ගත්තොත් ඩයස්පෝරාව ගැන කතා කරද්දී මම දන්නවා ඔබතුමාට බොහොම ගැඹුරු අදහස් තියෙනවා, ගැඹුරු විස්තර කිරීම, විග්‍රහ කිරීම ඔබතුමා ගාව තියෙනවා. නමුත් ඒ සියලු දේම මදකට පස්සේ කළා අපි බොහොම සරල තැනකින් මේ සංවාදය ආරම්භ කරොත් අපේ රටේ ජනතාව බොහෝමයක් දන්නේ නැහැ ඩයස්පෝරාව කියන්නේ මොකක්ද කියලා. නමුත් ඩයස්පෝරාව කියන මේ කාරණේ අපේ රටේ ජනතාවට දැනුවත්ව හෝ නොදැනුවත්වම කාලාන්තරයක් තිස්සේ බලපෑම් එල්ල කරා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි අපි සරලවම පටන් ගත්තොත් මොකද්ද ඩයස්පෝරාව කියන්නේ? රවිදු, ඩයස්පෝරාව කියන වචනයට ඓතිහාසික තේරුමක් තියෙනවා. ඊශ්‍රායල පොළොවට සම්බන්ධයි. යුදෙව්වන්ට විවිධ යුද ගැටුම් නිසා තමන්ගේ මාතෘභූමිය අහිමි වෙනවා. එතකොට ඔවුන්ට හිස්ලූලු අත පලායන සිද්ධ වෙනවා තමන්ගේ මාතෘභූමිය දාලා. එතකොට ඔවුන් ඒ තමන්ගේ මව්බිමින් ඈතට ගිහිලා, නිජ භූමියෙන් ඈතට ගිහිලා වෙන වෙන තැන්වල ඉන්න ගමන් සංවිධානය වෙනවා. මේ සංවිධානයට ඩයස්පෝරාව කියලා කියනවා. සරලව කිව්වොත් අපිට ගන්න පුළුවන් විද්‍යාත්මකව මෙහෙම යම් මාතෘභූමියක් අහිමි වන එයින් පලායන්නට සිද්ධ වෙන. ඒ කියන්නේ යුදමය තත්ත්වයන් තුළ. ඒ කියන්නේ ඔවුන්ව එලවනවා. ඉන්න බැරි වෙන්න. මාතෘභූමිය අහිමි වෙනවා. ඔවුන් සංවිධානය වුණාම සංවිධානයේ ඩයස්පෝරාව කියනවා. එතකොට දැන් ශ්‍රී ලංකාවට සහ ලෝකයේ අපේ කලාපයටත් අදාළව, ලෝකෙටමත් අදාළව මේ වචනය කරලියට යලියෙන්නේ ඉතිහාසයේ ඇතුලේ දෙමළ ඩයස්පෝරාව එක්ක. ඒ කියන්නේ LTT සංවිධානයට සහාය දෙන, ඔවුන්ට අරමුදල් සපයන විවිධ ජාවාරම් වලට සම්බන්ධ ද්‍රවිඩ කණ්ඩායම්. ඔවුන් සංවිධානය වෙනවා. එහි නම දෙමළ ඩයස්පෝරාව. එතකොට ඔවුන් තමයි LTT සංවිධානයේ 30 වසරක යුද්ධය සඳහා පවත්වාගෙන යන්නේ. දැන් සමහර දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධය ශ්‍රී ලංකාව දැකලත් නැහැ. එන්නෙත් නැහැ මෙහි ඉපදිලත් නැහැ. ඒතර ඒ යට වෙනම අර මනි ලොන්ඩරින් ඇතුළු විවිධ ජාවාරම් තිබෙන බව කියවෙනවා. ඒ වගේම එක්සත් ජාතීන් සංවිධානය, යුරෝපා සංගමයේ, බටහිර යුරෝපා රටවල් නටවනවා. ඡන්ද බලය සහ තවත් තත්ත්වයන් තුල ශ්‍රී ලංකාවට අදාළව මේ දෙමළ ඩයස්පෝරාව එක දිගටම වැඩ කරගෙන යනවා. තවමත් මේ මොහොතේ යුද්ධය අවසන් වුණාට දැන් ඔය අරගලය කියලා ඔබ ඇතුළු අය කියන මම වෙන වචනයක් කියන්නේ මේ නාලිකාව නොකිය ඉඳන් අරගලය කියලා මට වෙන තේරුමක් තියෙනවා. මේ අරගලයට සම්බන්ධව අනිවාර්යයෙන්ම දෙමළ ඩයස්පෝරාවේ සම්බන්ධයක් තියෙන බව පැහැදිලිව පේනවා. එතකොට ඒ කියන්නේ විමර්ශනයක් කරන්න ඕන. ඔබ කියන්නේ මේ පහුගිය දවසක ක්‍රියාත්මක වුණු ගාලු මුද්‍රා අනිවාර්යයෙන් මේ දැනුත් ඒ ඕල්මන් වැඩ කරනවානේ. දැන් අද දවස් අද අගෝස්තු 18 වෙනිදා අද අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ එනවා. දැන් මේ යට වැඩ කරන අක්මුල් විශාල ප්‍රමාණයක් තියෙනවා. උන් දන්නෙත් නැති. ඒ ගැන අපි කතා කරමු. ඉතින් දෙමළ ඩයස්පෝරාව කියන්නේ කෙලින්ම LTTට සම්බන්ධ උන්ගේ බලෑනිය. ඒතකොට දැන් උත්සාහ කරන යම් කණ්ඩායමක් මේ ඇත්ත යට ගහන්න නෑ ඩයස්පෝරාව කියන්නේ ඒක නෙවෙයි, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියලා එකක් තියෙනවා. අනේකයි මට තියෙන ප්‍රශ්නේ චාප බණ්ඩාර මහත්මයා. දැන් මේ දවස්වල රටේ ජනතාවට බොහෝ බලධාරීන් නැතම අවස්ථාවලදී කියනවා ඩයස්පෝරාව කියන වචනේ අදාළ වෙන්නේ දමිළ ජනතාවට විතරක් නෙමෙයි, දමිළ ඩයස්පෝරාවට අමතරව ශ්‍රී ලාංකික සිංහල ඩයස්පෝරාවකුත් තියෙනවා කියලා වෙනවා. මොකද්ද කතාව? එහෙම එකක් නෑ රවින්දු. දැන් ඊටාම් පැහැදිලිවම LTT හදපු දෙමළ ඩයස්පෝරාවත් නෑ. හරියටම කිව්වොත් LTT වෙනුවෙන් හදපු දෙමළ ඩයස්පෝරාවත් බොරු. දැන් ඊශ්‍රායලය තුල ඒ පොළව අහිමි වෙන පිරිසක් හැදෙනවා ඇත්තටම. ඔවුන්ට ඉන්න බැරි වෙනවා. ශ්‍රී ලංකාවේ මම වගකීම ඔබට කියන්නේ 30 වසරක යුද්ධයේ එක කොටසක් මම ඇස් දෙකින් දකිනවා. මම අත්විඳලා තියෙන යුද්ධය.
ඒ වගේ මඩකලපුව සිංහල මහාවිද්‍යාලෙම ඉගෙනගෙන තියෙනවා. දෙමළ මිනිස්සුත් එක්ක ජීවත් වෙලා තියෙනවා. මොනම තත්ත්වයක් යටතේවත් මේ රටේ ද්‍රවිඩ ජාතිකයන් හෝ මුස්ලිම් ජාතිකයන් හෝ කිසිම ජාතිකයෙක් මේ රටෙන් නිරපලා නැහැ. නිරපලා තියෙනවා නම් තියෙන LTT සංවිධානයේ. ඒ කියන්නේ LTTට උදව් නොකළ අයව එහෙම පළවා හැරලා ඇති ඔවුන් කවදාවත් එළිය ගිහිල්ලා මේ සංවිධානය වෙන්න හැංගිලා ඇති කොහේ හරි. බයි දැක්කොත් මරනවනේ. එතකොට එළිය ඩයස්පෝරාව කියලා එකක් තියෙන්නෙම දෙමළ ඩයස්පෝරාව. LTT සම්බන්ධ වෙන කිසිම සම්බන්ධයක් වෙන කාගේවත් නැහැ ඒකට. ශ්‍රී ලංකා ශ්‍රී ලාංකික කියලා එහෙම ඩයස්පෝරාවක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකො මේ රටේ කවුරු හරි තරුණයෙක් මැද පෙරදිග රැකියාව කරනවා. ඒ තරුණයා ඩයස්පෝරාවකටයි තියෙන්නේ. ඒ ශ්‍රී ලාංකිකයෙක් රස්සාවට ගිහිල්ලා. ඔවුන්ට සංවිධානවල ඩයස්පෝරාවක් හදාගන්න බෑ. නෑ. ඒක තේරුමක් නෑ කිසිම. නැවත ඔබට කියන දෙමළ ඩයස්පෝරාවට තේරුමක් නෑ. කියන්නේ කවුරුත් පැන්නුවේ නෑනේ. ඔවුන් ගිහිල්ලා දැන් කතාව මෙච්චරයි. ඔවුන් කිව්වා උතුර නැගෙනහිර අපේ නිජ භූමිය. අපට වෙනම රාජ්‍යයක් ඕනේ. රාජ්‍ය නම ඊළම අපේ මව්බිම අපිට නැති කරා. ලංකාව දැකපුවත් නැති. මෙහෙට එන්නෙත් නැති ද්‍රවිඩ ජාතිකුත් ඉන්නවා. එහෙම ද්‍රවිඩ ජාතික විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මේ අරමුදල් වෙනුවෙන් වෙන උමනාවන් වෙනුවෙන් වැඩ කරන්නේ. ඉතින් ඔවුන් කියන අපේ මාතෘභූමියේ තියෙන අහවල් තැන ලංකාවේ උතුර නැගෙනහිර දෙපළාතේ අපිට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි විද්‍යාත්මකව ඩයස්පෝරාවක්. හරිනේ මව්බිම අහිමි වුණු මව්බිමෙන් පළවා හැරපු අපි මේ මහා පවුරක් හදලා තියෙනවා දෙමළ ඩයස්පෝරාව. දැන් එතනිනුත් එහාට ගිහිල්ලා උපක්‍රමය පාවිච්චි කරනවා නෑ නෑ එහෙම එකක් නෑ. තියෙන්නේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් කියලා. ඒ දැන් මේ වෙනකොට දෙමළ ඩයස්පෝරාව ලංකාවට එන්න හදනවා. මේ වෙනකොටත් ඔබ දන්නවා මේ මම මේ නාලිකාවේ හින්දා නොකිය ඉන්නම් ලංකාවේ ප්‍රකට ප්‍රසිද්ධම ජනමාධ්‍ය ආයතනයක් දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ඔවුන්ගේ බලෑනියක් මිලදී අරගෙන තියෙනවා උපක්‍රමශීලීව. ලංකාවේ දැවැන්ත ජනමාධ්‍ය මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. ඔවුන්ගේ ඉලක්කය 2050. ඒතර මේ රටේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය මහා ජනපදනම කොල්ල කමින් ඉන්න ඕන. ඔබ මේ රේඩියෝ මම කියන්නේ මේ නාලිකාවක් නිසා ඒ රේඩියෝ channel ඇහුවත් රූපවාහිනිය බැලුවත් දේශීයත්වය තමයි ඔවුන් අරගෙන තියෙන්නේ. ඔබ හිතන්න ඒ කියන්නේ මේ රටේ අර 70%කට එහා මෙහා සිංහල බෞද්ධ කේන්ද්‍රීය මහා ඡන්දපොලක් තියෙනවනේ. ඒ ඡන්දපොල ක්‍රමානුකූලව අතර ගන්නවා. හැබැයි පිටිපස්සේ තියෙන දෙමළ ඩයස්පෝරා. අනිතට හිතන්නවත් බෑ. අනිත් ටීවී channel හිතලවත් නැති එකක් මේක. උදේට රේඩියෝ channel ඇහුවොත් අදාළ මාධ්‍යාලේ මං ඒවා කේස් ස්ටඩිස් හැටියට කරන උදේ පාන්දර පටන් ගන්න දේශාභිමානී ගී. අද උදේත් මම ඇහුවා. ඊට පස්සේ ළමා ගී. ගුවන්විදුලි සංස්ථාවම තමයි අනුගමනය කරන්නේ. ඒ වගේම දැන් මේ කියන channel එකට අරගෙන තියෙන බලධාරීනුත් එතනින් ආපු අය. මට නම් කියන්නත් පුළුවන් මම කියන්නේ මෙතන. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු හොඳ අත්දැකීම් බහුල අය තමයි අරන් තියෙන්නේ. ඒතකොට ඔබට පේනවා දෙමළ ඩයස්පෝරා මොනතරම් දුරකට ගිහිලා තියෙනවද කියලා. එතන ඔවුන්ගේ මොකක්ද ඉලක්කය 2050 වෙදි මොනවද කරන්න යන්නේ? රවිදු ඉතාම සරලව ලංකාව කොටු කරගෙන ඉන්නවා චීනය ඇමරිකාව ඉන්දියාවයි. ඒ කියන්නේ මෙහෙම දෙකක් China one belt one road Indo Pacific චීනය ඇමරිකාව ඉන්දියාව. ඔවුන් ඔබ ගුවනින් බැලුවොත් අපේ ලංකාවදී අපේ ලංකාව ඔවුන්ට පේන්නේ පාවෙන අවිගබඩාවක් වගේ. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් කරියර් එකක් නැවක් වගේ අපේ රට බලන්න අහසේ ඉඳලා. එතකොට Google shot එකක් බලන්නකෝ. එතකොට දැන් China one belt one road නැත්තම් පරණ සේදමාවත ඔවුන් පණ ගහලා ගන්නකොට ඔවුන්ගේ එක මර්මස්ථානයක් හම්බන්තොට. මේ 80 දශකයේ ගැන මම කියන්නේ. ඊළඟට කොළඹ ත්‍රිකුණාමලය. දැන් කොළඹයි හම්බන්තොට හරි දැන්. නෙළුම් පොකුණ හැදුවිත් නෙළුම් කුළුණ හැදුවිත් අපිට නෙමෙයි. දැන් නෙළුම් කුළුණ ඔවුන්ගේ සංවේදන කුළුණක්. අපේ මුදල් අපේ අහිංසක මිනිස්සුන්ගේ මගේ ඔබේ අපේ බදු මුදල් අපි තාම ණයයි. ඒ ණය උගුලක් බවට පත් කරලා තියෙනවා. මේ නෙළුම් කුළුණත් ඔවුන්ට හැදුවේ. එතකොට මේ අපිව සම්පූර්ණයෙන්ම විනාශ කරලා එහෙම චීන මාවත හදනකොට චීන ඒකමාවත ඒකමාවතක් නේ. එතකොට China one belt one road. ඊට අමතරව one China කියලා අර තායිවානයට උඩින් වෙනම ඔවුන් මහා අධිරාජ්‍යයක් ගොඩනගමින් ඉන්නවා. ඒතකොට ඔවුන් ලංකාවට අත තියෙනකොට කලාපී උමනාවට ඇමරිකාවයි ඉන්දියාවයි එකට එකතු වෙලා අපි හදමු ඉන්ඩු පැසිෆික් ඔපරේෂන් එක කියලා වෙනම ඔපරේෂන් එකක් හදනවා. ඉන්දු ශාන්තිකර කලාපී මෙහෙයුම. ඒතකොට මේ තුන්ගොල්ලම අපි පොළොව ඉල්ලන්නේ. අපේ දිවයිනේ ඉඩම් ටික ඉල්ලන්නේ. ඒකට තවත් ආසන්න හේතුවක් තියෙනවා. ඇමරිකාව මේ වෙනකොට තමන්ගේ දැවැන්ත යුද්ධ මර්මස්ථානයක් හැටියට පවත්වාගෙන යන ඩියාගෝ ගාසියා කියන දූපත. ඔබ සිතීමරම් බලන්න ඩියාගෝ ගාසියා කියන්නේ මුරුෂි දිවයිනට අනිත් පැත්තෙන් තියෙන දිවයින. මුරුෂියට තමයි අපේ අන්තිම රජ්ජුරුවෝ පිටුහල් කෙරුවේ. අපේ මිනිස්සු කුදලගෙන ගිහිල්ලා එහෙට යවුවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු. ඊට යාබද දූපත. මේ දූපත කොල්ල කෑවා ඉංග්‍රීසීන්. ඊට පස්සේ පොල්වත්තක් දාගෙන හිටියා. ඒ පොල්වත්ත හිටපු මිනිස්සු 800 ගාන පන්නලා අන්න ඩයස්පෝරාව. ඊට පස්සේ මේ දූපත කොල්ල කෑවා එංගලන්තයට කොහොමද සම්බන්ධයි බදු අරගෙන තියෙන ඇමරිකාව. ඇමරිකාවේ දැවැන්ත ආසියානු මේ මිලිටරි මර්මස්ථානයේ ඩියාගෝ ගාසියාව. දැන් අර ඩයස්පෝරාව විය යුතුව තිබුණු ඒ දූපතෙන් පළවා හැරපු දෙවෙනි පරම්පරාව නඩු දාලා ජාත්‍යන්තර අධිකරණයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ නියෝගයක් දීලා තියෙන ඇමරිකාවට අයින් වෙන්න කියලා. එතකොට ඔවුන් ඩියාගෝ ගාසියාව බහර දෙන්න ඕන අනාගත පරම්පරාවට.
ආදිවාසීන්ට. එතකොට ඒ ඩියාගෝ ගාෂියා වෙනුවෙන් ඔවුන් ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකාව. දැන් මේ වෙනකොට සිතියම් ගත කරලා තියෙනවා. ඒ සිතියම එළියේ තියෙනවා. අන්තර්ජාලෙත් බලන්න පුළුවන්. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC කියන්නේ ඒ කතාවට. එතකොට දැන් මේ තුන්ගොල්ලම අපේ ඉඩම ඉල්ලනවා. එච්චර අමුයි. අපේ ඉඩම කොල්ලකන් ඔපරේෂන් එක යන්නේ. ඔබතුමා මේ හෙළිදරව් කරන කාරණාත් එක්ක මම අර හදාගෙන අපු ගලෑම ඔස්සේ ප්‍රශ්න කරන්න වෙන්නේ නැහැ. නමුත් බොහොම වැදගත් හෙළිදරව් කීපයක් ඔබතුමා කරන්නේ. මට දැන් දැනගන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ ඩයස්පෝරාව කියන වචනේ අපේ රටේ ජනතාව කතා කරන්නට පටන් ගත්තේ සහ බලධාරීන් මේක නැවතත් කරලියට අරගෙන එන්නේ. පහුගිය දවසක තහනම් කරලා තිබ්බ අසාදුගත කරලා තිබ්බ දමිළ සංවිධාන 6ක් සහ පුද්ගලයන් 316 දෙනෙක්ව නැවතත් තහනම ඉවත් කරනවා. මේ තහනම ඉවත් කිරීම සහ ඔබතුමා විස්තර කරන 2050 දියුම්ගේ තියෙන ඉලක්කය අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ ගමන හදා ගැනීමක්ද කරන්නේ? හොඳ ප්‍රශ්නයක් රවින්දු. දැන් මේ ඔපරේෂන්ස් තුනක් නේ. කියන්නේ චීනය, ඇමරිකාව, ඉන්දියාව. බිග් පික්චර් එක ඒක. දැන් මේ අතර තියෙන මණ්ඩලේ කචල්. ඒ වචනේ කිව්වට තරහ වෙන්න එපා. මේවා හිතන්න කියන්න හොඳ නෑ ඒක. නමුත් මණ්ඩලේ කචල් කියන්නේ දැන් තියෙනවා මේ දෙමළ අන්තවාදීන්ට හිතෙනවා ඊළම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හරියටම සුනාමි එනකොට සුනාමි ගැන අපි දන්නේ නෑනේ. කතාවක් තියෙනවා දකුණේ අය විශේෂයෙන්ම ගාල්ලේ මිනිස්සු හිතුවලු මේ දැන් මුහුද හිස් වෙනවනේ. මුහුද ගලාගෙන යනවනේ. එතකොට වෙරළ හිස් වෙනවනේ. වෙරළක් මතු වෙනවනේ. හිතුවලු ඉඩමක් හදා ගන්න පුළුවන් කියලා. ඒ ඔප්පු හදාගන්න විදිහවල් කල්පනා කරාලු. දැනගෙන හිටියේ නෑ රැල්ල ආපස්සට එනවා කියලා. උදම් රැල්ල. ඒ වගේ දැන් මේ චයින වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩෝ පැසිෆික් ඔපරේෂන් එකේ රයිට් ඉඩම් ටික කොල්ල කන්න යන්නේ කියලා හිතලා දෙමළන්තවාදීන් කල්පනා කරනවා එහෙනම් අපිට ඊළම හදාගන්න පුළුවන්. එතකොට විවිධ ආගම් වලට සම්බන්ධයි තම තමන්ගේ ආගම් ව්‍යාප්තවාදය කල්පනා කරනවා එක එක විදිහට. ඒව ගැන ඕනනම් කතා කරමු. එතකොට දැන් දෙමළ ඩයස්පෝරාව මේ වෙලාවේ සක්‍රිය වෙනවා අන්න ඉලක්කයට යන්න. අපට පුළුවන් උතුර නැගෙනහිර බලය අතට ගන්න. ඊළම අපි හදනවා. ඉන්දියාව ඒ සිහිනය තොරම්බල් කරනවා. මට පුංචි බාධා කිරීමක් කරන්නම් ඔවුන්ගේ අරමුණ උතුර නැගෙනහිර ඒ කොටස විතරක් දැනට. නමුත් ඇත්තම කතන්දරේ මෙහෙමනේ. දැන් මෙතන කිව්වට කමක් නැත්තම් මම කියන්නම්. දැන් ඉස්ලාම් වියරු සිහිනයක් තිබෙනවා ගෝලීය ඉස්ලාම් ලෝකයක් හදන්න. ඒ ලෝකෙම දන්න එකක්. ඉස්ලාම් ස්ටේට් එකක්. එතන මුළු ග්ලෝබ් එකම එක දෙවියෙක් යටතට ගේන ඒ සිහිනය වියරු සිහිනයක්. දැන් ලංකාවේ සහරාන් පුපුරවා හරින්නේ සිහිනය. එතකොට දැන් ඊළම පිළිබඳ දැනට කතාව තියෙන උතුරු නැගෙනහිර. එහෙමයි වුන් හිතාගෙන ඉන්නේ. උතුරු නැගෙනහිර කොට මෙහෙම සම්පූර්ණ ලංකාවම ගත්තොත් එම කාලක් විතර. එහෙම දැනට හිතන් ඉන්නේ. නමුත් ඔවුන් හිතන වෙලාවේ සමහර විට මෙහෙම දෙන්නේ කතා කරනවා ඇති මේ වෙලාවේ ජර්මන් රෙස්ටෝරන්ට් එකකින් ඉඳගෙන අපි ලංකාවම අල්ලමු කියලා. එහෙම හිතනවා ඇති. එහෙම එක කෙනාට සිහින ඇති. ඒ මදිවට පොළොව යට තියෙන ඛනිජ සම්පත්. දැන් ඔබ දන්නා මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් නිදි සහ ස්වභාවික වායු නිදි මතුවලා තියෙනවා. ඒවා වෙනම. එතකොට අපි දන්නේ දැන් ලෝකේ හොඳම මිනිරම් තියෙන ලංකාවේ. බෝගල පතල තමයි ලොකුම පතල. එතකොට ඊට අමතරව රත්තරන් තිබෙන බව කියවෙනවා. ටයිටේනියම් පොළොව යට තියෙන සම්පත් ගැන අපි දන්නේ නැහැ. එතකොට දැන් මේක සම්පත් ආකාරයක්. සහ ලෝකේ ජල හිඟයක් එන බව කියවෙනවා. ලෝක ජල කොල්ලයක් ගැන සැලසුමක් තියෙනවා. ඒ අතිනුත් අපේ රට උඩම තියෙනවා. හොඳම නිලට බොන්න පුළුවන් ජලය තියෙන අපේ රටේ. මහා වනවදුලම් මැද. ඉතින් දැන් මේ රට කොල්ල කෑම් පිළිබඳ වියරු සිහින මැද දෙමළ ඩයස්පෝරාවට අර LTT ඉලක්කයත් එක්ක වෙනම සිහිනයක් තියෙනවා. ඒවර මණ්ඩලේ කචල්. නමුත් ඔවුන්ට ඒ වැඩේ කරගන්න බෑ. බැරි වෙන්නේ ඊට උඩින් තමයි සුනාමි එන්නේ. ඒ කියන්නේ චීනු, ඇමරිකානු, ඉන්දියානු අල්ලගන්න හදන මේ දිවයින එහෙම වුණොත් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සටන් කරමු. එහෙම වුණොත් ඊළමක් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රභාකරන්ට වෙච්ච එක වෙන්නේ. දැන් මට ඒත් එක්කම තියෙන ප්‍රශ්නේ තමයි මම කලින් අහපු ප්‍රශ්නේ නැවතත් ඔබතුමාට යොමු කරනවා. පහුගිය දවසක සංවිධාන 6කට තිබ්බ තහනම ඉවත් කරනවා. දැන් ඔය විදිහේ අවදානමක් තියෙනවා නම් මේ විදිහට අපේ රටේ සම්පත් කොල්ල කණ්ඩ සහ අපේ රට අත්පත් කරගන්න මේ විදිහේ දීර්ඝ කාලෙ ලොකු ප්ලෑන් එකක් තියෙනවා නම් ඇයි ආරක්ෂක ලේකම්වරයා අස්සනක් ගාලා මේ සංවිධාන අර අසාදු ලේඛනින් අයින් කරලා දැම්මේ? හොඳ ප්‍රශ්නයක් ඔබ අහන්නේ. මම ඊටම කෙටි උත්තරයක් දෙන්න මෙහෙම. දැන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ජෙනරල් කමල් ගුණරත්න. ඔහුට ප්‍රතිරූපයක් තිබුණා යුද්ධයේ නායකයෙක්. කියන්නේ 30 වසරක යුද්ධය අවසන් කරපු නායකයෙක්. දැන් ඔබ හිතන්න දැන් සේනා විධායකයා කවුද මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සේනා විධායක. දැන් සේනා විධායකවරයා නෙවෙයි ගැසට් ටික අත්සන් කරන්නේ. අතිවිශේෂ ගැසට් පත්‍රය. කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා. මම පැහැදිලිවම කියනවා ඔහු බිල්ලට දෙනවා. මේ දැවන්ත සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ තහනම් කරපු දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ සංවිධාන 6ක් නිදහස් කරන කිසිම හේතුවක් නැතුව. එතකොට මේ යට තිබෙන ගනුදෙනු පිළිබඳ අපිට වෙනම කතා කරන්න පුළුවන්. එතකොට කමල් ගුණරත්න මේ වෙලාවේ උගලකට අහු වෙනවා. මම ප්‍රසිද්ධිය මේක කියන්නේ. ඒ කියන්නේ ජෙනරාල්වරයාට තේරුමක් නැහැ මොකද්ද මම මේ කෙරුවේ කියලා. දැන් ඔහුට අහන්න තිබ්බනේ ඇයි ජනාධිපතිතුමනි ඔබ අත්සන් කරන්නේ නැත්තේ කියලා. දැන් ඔබ දැක්කනම් ඊට කලින් හිටපු ජනාධිපතිවරයා මේ හොඳ නරක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මේ එක එක්කෙනාගේ රෝල් එක කරවන විදිය. ඔබට කියන්න ඕනි මුලින්ම මේ සියලුම දේශපාලන නායකයෝ රූකඩ. එහෙම කිව්වම ඇතිනේ ඔබට සියලුම.
ප්‍රසිද්ධ එළියේ කරලියේ ඉන්න සියලුම දේශපාලන නායකයෝ රූකඩ මෙහෙම නූලෙන් නටවන්නේ. මට පෙන්වන්න පුළුවන් ඒක. ඒතකොට ඒ අනුව දැන් හිටපු ජනාධිපතිවරයා හිටියනම් ඔහු ලව් අත්සන් කරනවා. ඇයි ඒ? දැන් හිටපු ජනාධිපතිවරයා තමයි හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඒ දවස් යුද්ධය අවසන් කරන මොහොතේ. එක ගලෙන් කුරුළු දෙන්නේ තුන් දෙනෙක්. ඔබයි මමයි වගේ නෙමෙයි මේ වැඩේ යන්නේ. ඒ කියන්නේ ඔබටත් වැඩේ දීලා ආයතනයටත් වැඩේ දීලා ආයතනයට සම්බන්ධ පවුල් වලටත් වැඩේ දීලා ඔබේ අනාගත බලාපොරොත්තු ඒවටත් වැඩේ දෙනවා. එතකොට දැන් ආරක්ෂක ලේකම්වරයා හැටියට හිටපු ජනාධිපතිවරයා ලව් අත්සන් කරනවා ඔය ගැසට් එක ඔහු ඉදි කෙරුවා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නෙමෙයි අදාළ යුද්ධයට නායකත්වය දීපු කමල් ගුණරත්න. කමල් ගුණරත්න ඉවර කරලා දානවා. දැන් ලෝකෙම hina වෙනවනේ දැන්. ඒ කියන්නේ ඔබ දැක්කනම් 2019 ජනාධිපතිවරණ කිට්ටු කමල් ගුණරත්න ගිහිල්ලා කියපුවා ඕස්ට්‍රේලියාවේ යුරෝපා රටවල් වල මොනවද කතා නොකළේ. දැන් ඔහුගේ අතින් අත්සන් කරලා දෙමළ යුද්ධයට සම්බන්ධ දෙමළ සංවිධාන 6ක් නිදහස් කරනවා. ඒතර මේ යට තියෙන්නේ වෙනම ගේම් එකක්. ඒ කියන්නේ game of the games නැත්නම් games of the game. එතකොට ඊටාම සරල තත්ත්වයක් මේ තියෙන්නේ මේ හරියටම ගත්තොත් එimhe ජියෝපොලිටිකල් ට්‍රැප් එකක්. ඒ කියන්නේ බහු දේශපාලනික උගුලක්. එතන ඉහට ඔන්න අපි යන්න. එතකොට ඔබතුමා මේ පැහැදිලි කරන කාරණෙත් එක්ක මට හැඟෙන්නේ ලංකාවේ ඔබතුමා විස්තරෙත් එක්ක මට ග්‍රහණය වෙච්ච ආකාරයෙන් මම ප්‍රශ්න කරන්නේ ලංකාවේ දේශපාලන පන්තිය සහ යම්කිසි කොටසක් එකතු වෙලා මොවුන් හිතාමතාම ලංකාව තවත් කොටසකට පවර්ලා දෙන්නට යනවා කියන අදහස් තමයි මේ පැහැදිලි කිරීමත් එක්ක මගේ ඔළුවට එන්නේ. හරියටම හරි. ඔබ තරුණයෙක් හැටියට මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් හැටියට ඔබට හැඟෙන දේ හරියටම හරි. කවුද මේක කරන්නේ? ඔබ නීතිඥයෙකුත් නේද? ඉතින් අනිවාර්යයෙන්ම තාක්ෂණික කාරණා ඔබට තේරෙන්න ඕනි. මේ පට්ට ගේම් එකක් හිතන්න ඔබ නීතිඥවරයෙක් නීතිය දන්න මාධ්‍යකරුවෙකුට ඔබට තේරෙනවා හිතන්න ඉඩමක් කොල්ල කන්න ප්ලෑන් කරනවා අල්ලපු ගමේ මිනිස්සු මේ ගම කියලා හිතන්නකෝ. දැන් මේ වෙනුවෙන් යොදන උපාය මාර්ග ගැන කල්පනා කරන්න. ඒ පවුල අවුල් කරන්න පුළුවන්. ගින්නක් ඇති කරන්න පුළුවන්. ඒ ගමේ විශාල අසමගියක් ඇති කරවන්න පුළුවන්. පවුල් දෙකක් ගහ ගන්නවා. දෙපැත්තම සම්පූර්ණ අවතැන් වෙනවා. ඔබ දන්නවනේ වගේ ඉඩම් නඩු ගැන. ඊටත් වඩා ඊටම සූක්ෂම දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. China One Belt One Road Indo Pacific. මෙහෙම දෙකක්. ඒතර මේ ඉන්න ප්‍රධාන දේශපාලනඥයෝ මම බය නැතු මට තොරතුරු එක කියන්න පුළුවන්. මේ ගොසිප් නෙමෙයි මඩ නෙමෙයි. හරියටම කියන්න පුළුවන්. ඔබ මම ඇහුවොත් ඒ කියන්නේ හරි සරලයි රවින්දු බලන්න 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ. ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක අනිත් අමතක කරන්න මේ හතර දෙනාගේම අරන් බලන්න ප්‍රතිපත්ති ප්‍රකාශ අන්තර්ජාලයේ තියෙනවා. එකම කතාවක් තියෙන්නේ. කියන්නේ පොත් හතරක් දෙනවා හතර දෙනාට. දැන් ඊළඟ 2024 ජනාධිපතිවරයාත් එහෙමයි. ඔබවත් උත්සාහ කරවන්න පුළුවන්. ඒ දමිතා බේරත්නද එහෙම නැත්නම් කවුද දැන් එළියේ සෙල්ලම් කරන කීප දෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ රැට්ටද පැට්ටද එහෙම වෙන්නත් පුළුවන්. ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මම මේ ඔබට කියන්නේ. ඒතර ඒ තෝරගන්න ක්‍රීඩකයා තෝරගන්නේ අර පොත දීලා තමයි. වෙනේම කරන්න බෑ. ඒ සෙල්ලම තමයි යන්නේ. මම පුංචි බාධා කිරීමක් කරන්න මේ කෙටි කතාවක් වගේ මට හැඟෙන ආකාරද මට අහන්න තියෙන ප්‍රශ්නය කවුද මේ ඔක්කොම පාලනය කරන මහා මොළ කරු කියන ප්‍රශ්නේ මට ඔබතුමාගෙන් අහන්නට ඕනි. මම දන්නවා ඒ ප්‍රශ්නවලට ඔබතුමා ගාව දීර්ඝ විග්‍රහ කිරීමක් සහ පිළිතුරක් අවශ්‍යයි කියලා. නමුත් ඊට පෙරත් අපි යම් කෙටි විරාමයකට විරාමයෙන් අනතුරු නැවතත් හමුවෙමු රැඳී සිටින්න Talk 24 සමගින්. ඔබ නැවත Talk 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු අපි විරාමයට යද්දී කතා කරමින් හිටිය බොහොම මයික වැඩසටහන ආරම්භයේදී කිව්වේ අද සාකච්ඡාව තරමක් මතභේදාත්මක වෙන්නට පුළුවන් කියලා. මට හරියටම පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න චාපා බණ්ඩාර මහත්මයා පහුගිය දින කිහිපය තුලදී දමිළ සංවිධාන 6ක් සහ පුද්ගලයන් 313 දෙනෙකු 16 දෙනෙකු මම අර කිව්ව ආකාරයටම තහනම් ලයිස්තුවෙන් ඉවත් කරලා තිබ්බ එක ඔවුන්ට තහනම් කරනවා ඉවත් කරනවා. මේක රටේ සාමයට ඉදිරියේදී කොයි වගේ බලපෑමක් එල්ල කරයිද? රවින්දු අනුමාන කරන්න පුළුවන් තත්ත්වයන් කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ සංවිධාන තහනම් කරපුවා යලි නිදහස් කරන්න කියන බලපෑම එක දිගටම දෙමළ ඩයස්පෝරාව නටවන යුරෝපා සංගම එක්සත් ජාතික සංවිධානය සහ තවත් මානව හිමිකම් පිළිබඳ සංවිධාන කියමින් ඉන්න එක දිගටම 2016 දී GSP+ ලබා දෙන්න යුරෝපා සංගමයේ දාපු එක කොන්දේසියක් තමයි මේ. ඒ කියන්නේ යුද්ධය පීක් ලෙවල් එකට එනකොට GSP+ නැවතුවා. ඔබ දන්නවනේ කතන්දරේ. ඒ කියන්නේ 2009ට කලින්. එතකොට 2009 යුද්ධ ඉවර වෙනවනේ. දැන් 2016 වෙනකොට මම කියන්නේ ඊනියා යහපාලනය කළා 2015 රෙජිම් චේන්ජ් එකේ පස්සේ ඒගොල්ලෝ කිව්වා උඹලට දෙන්නම් GSP+ හිරකාරයෝ නිදහස් කරපළා. මොන හිරකාරයෝද? දේශපාලන හිරකාරයෝ. කියන්නේ LTT සැකකරුවන්. අපරාධකරුවන්. ඔවුන් නිදහස් කරන්න ඕන.
කොන්දේසි විරහිත. ඊළඟට ඔය සංවිධාන සියල්ල සහ පුද්ගලයන් ඔය අසාදු ලේඛනෙන් අයින් කරන්න ඕන. යුරෝපා සංගමය කියන්නේ. එතකොට මේ එක කන්ඩිෂන් එකක්. එතකොට එකක් තමයි මේ මොහොතේ යුරෝපා සංගම එක්සත් ජාතික සංවිධානයේ අර මම කියපු භූදේශපාලනික තත්ත්වයන් තුළ අපේ රට කොටු කරගෙන ඉන්නේ. ඔවුන්ගේ තරවුකාර නියෝජිත විශාල ප්‍රමාණයක් NGOs ලංකාවේ වැඩ. ඔය අරගලයේ කියන්නේ ඒක. රාජ්‍යනුන් සංවිධාන. කළු බල හමුදාව කියලා මම කියන්නේ. එතකොට එක පැත්තකින් ඔවුන් තමයි මේ වැඩේ කෙරෙව්වේ. අනිත් පැත්තෙන් අනුමාන කරන්න වෙනවා මේ යම් සංවිධානයක් තහනම් කරනකොට ඔවුන් සතු විශාල අරමුදල් එහෙම ෆ්‍රීස් වෙන බැංක් වල. දැන් ඔබ හිතන්නකෝ යම් සංවිධානයක් කෝටි ගණන් බිලියන්ස් වලින් මුදල් එකතු කරලා නීති විරෝධී විදිහට අර මනි ලොන්ඩරින් එහෙමත් තියෙනවනේ. බැංකු වල හිර වෙලා තියෙන මුදල් ටික ගන්න තමයි මේ සංවිධාන හයක් නිදහස් කරවි කියලා මම හිතනවා. අනුමාන කරනවා. එතකොට මේ යට තිබෙන කළු ගනුදෙනු යලි ක්‍රියාත්මක වෙනවා. දැන් නැත්නම් වෙන නමකින් සංවිධානයක් හදන්න පුළුවන් නේ. ඒ සංවිධානයට සම්බන්ධ accounts ඇති අනිවාර්යයෙන්ම ගිණුම්. ඒ අනුව තමයි මේවා නිදහස් කරන්න කියලා අනුමාන කරන්න පුළුවන්. ඒකම තියෙන ප්‍රශ්න තමයි මම පුංචි බාධා කිරීමක් කරන්න මට සමාවෙන්න. දැන් සාරා හල්ටන් මහත්මිය අය ට්වීට් එකක් දාලා මෙන්න GSP+ ගැන ඊයේ දවසේදී හෝ පෙරේදා දවසේදී කතා කරනවා. දැන් ඔබතුමා සඳහන් කරන ආකාරයට මට හැඟෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තා ඩයස්පෝරාව කියන්නේ පොඩි සංවිධානයක්, යුරෝපා සංගමය කියන්නේ ලොකු සංවිධානයක්. එහෙමනේ අපේ ඔළුවට යන්නේ මැවෙන චිත්‍රය. නමුත් දැන් ඔබතුමා කියන විදිහට යුරෝපා සංගමය ඩයස්පෝරාවට බයයිද? පැහැදිලිවම සාරා හල්ටන් ගැන කියපු නිසා ඔබ කියන්න ඇයගේ ප්‍රකාශ අරන් බලන්නකෝ. ඒ කියන්නේ දැන් ඒ ඕනේ දැන් බලන්න ඇමරිකානු තානාපතිවරිය ජූලි චං පොඩ්ඩ උනහම මොනවද කියන්නේ? ඇයි ඩයස්පෝරාවට එච්චර බය? ඔවුන් එක අංක එක තමයි ඡන්ද බලයට අදාළ සම්බන්ධයක් තියෙන රටවල් වල. ඊට අමතරව ඔවුන්ගේ ජාවාරම්කාර මෙහෙයුම් වලට දෙමළ මුස්ලිම් බෙදුම්වාදීන් පාවිච්චි කරනවා. දැන් ISS එතකොට අල් කයිඩා වගේ සංවිධාන මැද පෙරදිග සම්පූර්ණ කලාපය පුරාම අවශ්‍ය මොහොතේ පාවිච්චි කරනවා. ඔබට පේනවනේ ඒක දැන්. ඒ කියන්නේ ඔවුන් Tamanට අවශ්‍ය පරිදි මෙහෙවනවා. ඕන් නැත්තම් ගහලා දානවා. එහෙමනේ. ලංකාවෙත් සහරාන්ලා මතුවෙන්නේ එහෙමයි. රට ඇතුළේ ප්‍රශ්නයක් නෙවෙයි මේ ප්‍රශ්නේ. ඒතකොට දෙමළ ඩයස්පෝරාව තමයි හොඳම මෙවලම ටූල් එක ශ්‍රී ලංකාව මෙහෙවන්නේ. දැන් ලංකාවේ ඉඩම් කොල්ලේ ගැන මම ඔබට කිව්වේ. දැන් චයිනා one belt one road ඉන්ඩෝ පැසිෆික් ඉඩම් ටික ඉල්ලන්නේ. ඒතර මේ ඉඩම් කොල්ල කන වැඩේට හොඳම මෙවලම තමයි දෙමළ ඩයස්පෝරාව කියන ටූල් එක. දාපු ගම ඉවරයිනේ. මේ සුමන්තිරන් කට ඇරපු ගමන් ජාතිවාදය ඉස්සෙනවා. දැන් ඥානසාර හමුදුරු මේ ටික හැංගිලා ඉන්නේ. එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශයක් කරනවා ඥානසාර හමුදුරු ගම ගිනි තියනවා. එතකොට සම්පූර්ණ මුළු රටම මේ මහා මේ විනාශකාරී භූමියක් බවට පත් වෙනවා. ඒතර ඉඩන්ටි කොල්ල කනවා. මට බොහොම වගකීමෙන් කියන්නේ දැන් ඔබතුමා මේ සාකච්ඡාවට යුරෝපා සංගමය ඇඳා ගන්නවා, චීනය ඇඳ ගන්නවා, ඉන්දියාව ඇඳ ගන්නවා, ඇමරිකාව ඇඳ ගන්නවා, ලංකාවේ දේශපාලන චරිත ඇඳ ගන්නවා. මට බොහොම වගකීමෙන් කියන්නේ මේ ප්‍රකාශය වැරදුනොත් මේ වැඩසටහන ඉවරලා ඔබට මෙතනින් යන්න බැරි වෙයි, මට මෙතනින් යන්න බැරි වෙයි. බොහොම වගකීමෙන් මට කියන්න කවුද මේ සියලු දේවල් පාලනය කරන චරිතය? එක දෙයක් කියන්න ඕනි මේ ප්‍රකාශ කිසිවක් ඔබට හෝ ඔබේ නාලිකාවට මේ ඔබේ VTV නාලිකාවට කිසි විදිහකට බලපාන්නේ නැහැ. මේ ප්‍රකාශ සියල්ල කරන්නේ චාපා බණ්ඩාර වන මම වැඩ පටන් ගන්නේ 2000. මම මේ සියලු කරුණු කාරණා පොත්වල ලියලා තියෙනවා. මම අන්තිමට කර වියරුතරුව කියලා පොතක් මේ පොත් මාකට් කරන්න නෙවෙයි ඔබට කියන්නේ වගකීම කාට හරි මේ සම්බන්ධයෙන් ගනුදෙනුව බේර ගන්න ඕන නම් බේර ගන්නකොට මාත් එක්ක ඔබත් එක්ක නෙවෙයි ඔබත් එක්කවත් මේ නාලිකාව එක්කවත් නේ මම එළි ප්‍රසිද්ධි මේ ප්‍රකාශ කරනවානේ. එතකොට ඒ වෙනම කතන්දරයක්. දැන් මේ සිද්ධියට මම ඔබට කිව්වනේ දැන් රටවල් තුන ගැන. ඒ කියන්නේ චීනය, ඇමරිකාව, ඉන්දියාව ඊට අමතරව තියෙනවා මේ ඔබ බලන්න ගිහලා අන්තර්ජාලෙත් විස්තර ඔබට බලන්න පුළුවන්. දැන් මිලින්ද මොරගොඩ කියලා චරිතයක් තියෙනවා. මිලින්ද මොරගොඩ 80 දශකයේ වැඩ පටන් ගන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඒ දවස් 2005 වෙනකොට ඔහුගේ කැම්පේන් එකේ හිටපු ප්‍රධාන චරිතය. ඒ කියන්නේ තවත් අය හිටියා. එතකොට අශ්රෆ් ඔමාර් කියලා තවත් කැරක්ටරයක් ඉන්නවා. ඔහුත් මේ දැවැන්ත ව්‍යාපාරිකයෙක්. දැන් ඔවුන් දෙදෙනා තමයි රනිල් වික්‍රමසිංහ ඉලෙක්ෂන් කැම්පේන් එක කරන්නේ. එතකොට ඒ වෙනකොට සිංහල බෞද්ධ කේන්ද්‍රීය විශාල මෙහෙයුමකුත් ඔවුන් මෙහෙවගෙන ආවා. ඔය අන්තිමට ඥානසාර හාමුදුරු දක්වා වන කතාවත් ඒක වෙනම කතා කරමු අපි. දැන් Pathfinder Foundation කියලා ඕගනයිසේෂන් එකක් තියෙනවා. විස්තර බලන්න පුළුවන් ඔබට අන්තර්ජාලයෙන්. මේ Pathfinder Foundation road map එකට තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ Pathfinder Foundation කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයට මේ රට රීචාර්ට් කරන්න දැන් පුළුවන්. රීචාර්ට් කරනවා කියන්නේ මේ ලංකාව රීසෙට් කරනවා. ඒ කියන්නේ ඒක කරන්න උන් වාර්තාවක් හැදුවා රීචාර්ටිං ශ්‍රී ලංකා US strategy after the war කියලා. අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමත කරලා අනුමත කරලා ඇමරිකානු කොංග්‍රසයෙන් අවසර අරගෙන තියෙන්නේ. ඒ ශ්‍රී ලාංකේය සිතියම තමයි 2050 අවසන් කරන්න නියමිතව තියෙන්නේ. ඒ කියන්නේ මිලිටරි කොරිඩෝස් හදන්නේ කොහොමද? රට ඇතුලේ ඩොමෙස්ටික් එයාපෝට් හදන්නේ කොහොමද? රට වටේට වරායවල් හදන්නේ කොහොමද? ඒ සිතියම ක්‍රියාත්මක කෙරුවොත් අපි නොකරන වැඩ කරමු කෙරුවොත් රවින්දු අපි අවතැන් වෙනවා. දඹානේ ඉන්නේ ආදිවාසීන් ඒ වගේ සිතියමේ අපිට තියෙන ඉන්න තැන්. අපිව අයින් කරලා අපිට දෙනවා ජනාවාස.
මේ පැහැදිලි සිතියමක් තියෙනවා. දැන් හදලා ඉවරයි. මේ සිතියම කොච්චර දුරදි ගියාද කියනවනම් 2019 පාටලි චම්පික රණවක අමාත්‍යවරයාට බලය දීලා ඔහු හරහා සිංහල පරිවර්තනයක් දෙන ජාතික භෞතික සැලැස්ම කියලා. ඒකේ නම ජාතික භෞතික සැලැස්ම. National Physical Plan. එය අතිවිශේෂ ගැසට් පත්‍රයකින් අවුට් කරලා තියෙනවා දැන්. ඒ තරමටම නීත්‍යානුකූලයි. දැන් මේ වෙලාවේ ඉඩම් මනිනවා. ඇමරිකාවේ ට්‍රිම්බල් සමාගමයි ශ්‍රී ලංකාවේ මිනිඳුරු දෙපාර්තමේන්තුවේ ඉඩම් මනිනවා. ඉඩමේ ඔප්පු අයින් කරනවා. ඉඩමට අංකයක් දෙනවා. අංකේ දානවා බැංකුවට. ලෑන්ඩ් බැංක් එක හදලා ඉවරයි. ලෑන්ඩ් බැංක් එක දැන් ක්‍රියාත්මකයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරේ බාරගත්ත ගමන් මේ ඊයේ පෙරේදා ජනාධිපති වෙන කලින් එක වැඩයි කිරුවේ. මොකද්ද ඌ කිරුවේ? පෙට්‍රල් මිල අඩු කිරුවද නැහැ? ඉන්ධන මිල අඩු කිරුවද නැහැ? ගෑස් මිල නැහැ. මොකද්ද කිරුවේ? දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ රක්ෂිත ඉඩම් ටික වේගයෙන් ඔප්පු වලට දාලා ඔප්පු නෙමෙයි ටයිටල් ඒවා කොල කෑල්ලක් දාලා පුත්තලම පැත්තේ මිනිස්සුන්ට බෙදුවා. ඒතර හරින් ෆර්නෑන්ඩු තමයි මේ ඉඩම් බහරව ඉන්නේ දැන්. සංචාරක සහ ඉඩම් සම්බන්ධ අමාත්‍යවරයා. හරින් ෆර්නෑන්ඩු මනුෂ්‍ය නායකයන් ළඟ තියාගෙන දුන්නා. අහිංසක දුප්පත් මිනිස්සුන්ට පක්ෂවල තරවුකාරයන්ට දෙනවා කොල කෑල්ල. මෙච්චර කාලයක් රක්ෂිත ඉඩමක් තිබිච්ච ඉඩම කෑලි කපලා කුට්ටි කරලා මිනිස්සුන්ට දෙනවා. දීලා බැංකුවට දානවා. බැංකුවට දාලා තරවුකාරය දාලා මිලදී ගන්නවා. දැන් මේ ඉඩම් කොල්ලේ මේ මොහොතේ වෙනවා. දැන් පටන් ගන්න තියෙන එක. දැන් මට තියෙන ප්‍රශ්නේ මම අහපු ප්‍රශ්නේ ආයෙ ඔබතුමාට කෙලින් යොමු කරන්නම් මේ සියලු දේවල් එක. දැන් ඔබතුමා පැහැදිලි කරන කාරණේත් එක දැන් ලංකාවේ දේශපාලන චරිත පවා මේ සිද්ධ වෙන සියලුම දේවල් දැනන් ඉන්නවා කියන එක තමයි අපිට හැඟෙන්නේ. කවුද මේ ඔක්කොම පාවිච්චි කරන උඩම ඉන්න ලේයර් එක කවුද? ලේයර් එකේ චීන තානාපති කාර්යාලය, ඇමරිකානු තානාපති කාර්යාලය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය. පැහැදිලිවම. එතකොට දැන් ඇමරිකානු තානාපති කාර්යාලය කියවම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමරිකානු කොංග්‍රසය, ඇමරිකානු රාජ්‍ය ස්ටේට් ඔෆ් චයිනා. එහෙම ගමුකෝ අපි ස්ටේට් ඔෆ් USA. ස්ටේට් ඔෆ් ඉන්ඩියා රාජ්‍යන් තුනක්. එතකොට පැහැදිලිවම චයිනා වන් බෙල්ට් වන් රෝඩ් ප්‍රොජෙක්ට් මේ පැත්තෙන් ඉන්ඩෝ පැසිෆික් මේ පැත්තෙන් අර පැත්තෙන් CIA මේ පැත්තෙන් රෝතු සේවය ඊට අමතරව පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන්. ඒ නිල වශයෙන් පෙනී හිටිනවා. දැන් ඒ ඔවුන්ගේ රෝඩ් මැප් එක මේ පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් රෝඩ් මැප් එක හාමුදුරුවන්ට දුන්නා. ඊට පස්සේ ජනාධිපතිවරයා හිටපු ගෝඨාභය රාජපක්ෂට දුන්නා. මෙහෙම නිල වශයෙන් බහර දුන්නා මිලින්ද මොරකට ගෙනල්ලා. මේ රහසක් නෙමෙයි ගොසිප්යක් නෙමෙයි. ප්‍රසිද්ධ කතාවක්. එතකොට ඔය රටවල් තුනට අදාළ රාජ්‍යයන් ඔවුන්ගේ ඔත්තු සේවාවන් සහ රාජ්‍ය නොවන සංවිධාන සහ දැන් කියන පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් තමයි උඩම තියෙන්නේ. ඒවට කියන්නේ think tanks කියලා. අපි එදා වේලනේ. අපි කොහොමද කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ නේ. ඔවුන් 2050 දක්වා මේ රට කොල්ල කන විදිහ මේ රට ඉඩම් ටික කොල්ල කන විදිහ සැලසුම් කරනවා. පෞගේ දවසක චීන යුවන් වෑන් 5 නවකාව ශ්‍රී ලංකාවේ මාගම්පුර වරායට එනවා. නැව ඉන්දියන් සාගරයේ තියෙද්දි අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි නැව ලංකාවට එන්නට කියන්න බෑ. එක් අන්තයක ඉන්දියාව සහ ඇමරිකාව ඉන්න අපිට උන්න තරහ කර ගන්නට බෑ. හැබැයි නැවට එන්න එපා කියන්නත් බෑ. මොකද අපිට අමාරු කාලවල උදව් කරපු චීනේ එක්තරා අන්තයක ඉන්නවා. කොහොම නමුත් නැව ශ්‍රී ලංකාවට එනවා. නැවට එන්න එපා කියද්දි විවිධ කතා කිව්ව දේශපාලන බලධාරීන් නැව වරායට ආව ගමන්ම ගිහිල්ලා ශ්‍රී ලංකාව සහ චීනය අතර තියෙන මිත්‍රත්වය ගැන කතා කරන්නට පටන් ගන්නවා. මේ කාරණේ ඔබ කොහොමද දකින්නේ? දැන් ඔබ කිව්වේ මතු පිණ්ඩි පේන කතාව ලස්සනට ඔබ කිව්වා. ওই කතාවේ කැතම කෑල්ල තමයි සරත් වීරසේකර ගිහිල්ලා අත දික් කරන නැවේ කපිතාන්වරයාට ඔහු මෙහෙම කළා නිකන් ඉන්නවා. ඒ කියන්නේ අපි ලැජ්ජාවට පත් වෙන තරම. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි කොච්චර ප්‍රාථමික තැනකදී මේ වගේ දැන් මේ වගේ වැඩසටහනකදී මෙහෙම හිටියට ওই වගේ වෙලාවක මාස්ක් එකක් දාන්න එපා. දැන් ලෝකේ සම්මතයක් තියෙනවනේ. එතකොට මාස්ක් එකක් නෑ අර මිනිහා මාස්ක් එකක් දාගෙන නැවේ කප්පිත්තා. එතකොට නැවේ කප්පිත්තා ඉදිරිය අපි ඉන්නේ ඊටාම පහළ මට්ටමක. මම එතන කියන්නේ අපි ඉන්න මට්ටම. ඊට පස්සේ විමල් වීරවංශ කතා කරනවා සිංහල භාෂාවෙන් කතා කරනවා එතන. කාටද මේ කතා කරන්නේ? අර පිටිපස්සේ චීන මෙහෙම කරනවා. බලන්නකෝ ඔබ මේ වැඩසටහන. ඒ කියන්නේ අපි ඇත්තටම සවුත් උනා. ඒ කියන්නේ අපේ කණ්ඩායමක් ඇත්තටම වෙන්නේ රවින්දු. ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වනේ දැන් අර ජෙනරාල් කමල් ගුණරත්නට කියලානේ අර තහනම් සංවිධාන 6 නිදහස් කරවන්නේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ. ඔහුට අතට මාර මොලයක් තියෙන්නේ. මම කියන්නේ වගකීමෙන් ඔබට. දැන් අර විමල් වීරවංශගේ කණ්ඩායම අර චීන පාමුල සවුත් වෙන දාලා ඒ වැඩේ කෙරුවෙත් එහෙම තමයි. ජනාධිපතිවරයා මේ වැඩේ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් මම බය නැතුව කියන ඔබට. උඹලා ගිහිල්ලා කාලවරෙල්ල ගිහිල්ලා අර කණ්ඩායම යවනවා. රතන හාමුදුරුවෝ මෙහෙම ඉඳගෙන ඉන්නවා ගිහිල්ලා. චීනු ඉස්සර. අපි මොකටද නැව පිළිගන්නේ යන්නේ? නිකන් ඔබ කල්පනා ඔබට තේරෙනවනේ සාමාන්‍ය සිහි බුද්ධි තියෙන පොඩි ළමයෙකුට තේරෙන අපි මොකටද චීනුගේ නැව පිළිගන්නේ ගිහිල්ලා. කිව්වේ චීනය අපිට උදව් කරපු නිසා පිළිගත්තා කියලා. නෑ ඇත්ත කතාව ඒක නෙවෙයි. ඔබ හිතන්න වෙලා මදිවි අපිට කතා කරන්න ඉතාම කෙටියෙන් මේ නැව මේ මුහුදේ ඒ කියන්නේ ඉන්දියානු සාගරය අපි තාම දන්නේ නැහැ පර්යේෂණ කටයුත්තක නියැලෙනවා. අපි දන්නේ නැහැ. ඔබ දැක්කා මේ දැන් නැව එනවා ඊට පස්සේ මගට ඇවිල්ලා තමයි අපින් අවසර ඉල්ලනවා කියලා කියන්නේ. චීනි අපින් අවසර ඉල්ලන්නේ හම්බන්තොට වරායි අපි බන්දේසියක දීලා තියෙන්නේ. අපිට කරන්න පුළුවන් මගුලක් නැහැ. මම ඔබට මගුල කිව්වට තරහ වෙන්න එපා. දැන් අවසර ඉල්ලන එකත් බොරු. නැව එනවා සිංගප්පූරුව හරහා තමයි නැව එන්න ඕනි. සාමාන්‍ය මාවත. ඔවුන් ඉන්නේ මැලේසියාව මායිමින් එන්නේ. ඇවිල්ලා මේ සාගරයේ මැද්දේ තියෙනවා එක්තරා මුහුදට කඳු පන්තියක්. එය
කියන්නේ ඈත අතීතයේ ගිනි කඳු පුපුරායමින් හැදිච්ච අපි දන්නේ නැති භූපැල්මක් එක තියෙන කඳු පන්තියක්. තාම දන්නේ නැහැ මේ ගැන. ඒතර අපි සුනාමියක් අත්විඳින සුනාමිය වෙච්ච විදිහ අපි දන්නේ නැහැ කවුරුවත්. අපි පොළොවේ යට මේ ලේයර්ස් ගැන කතා කරනකොට මුකුත් අපි දන්නේ නැහැනේ. මේ නැව එන්නේ පරීක්ෂණ කටයුත්තකට. දැන් එකපාරට ඇවිල්ලා මහමූදේ පරීක්ෂණ කරන්න බෑනේ. ඔක්කොම බලන්නේ මොකද කියලා. එතකොට නිකන් එනවා. ඊට පස්සේ ඉන්දියාව කලබල වෙලා ස්ටේට්මන්ට් එකක් දෙනවා. අපේ බලශක්ති බලාගාර බලන්න මේගොල්ලෝ ඔත්තු බලන්න ඉන්නේ කියලා කියන බොරුවට පොඩි ළමයි වගේ. අපි අපේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලියුමක් යවනවා. ඔබ හිතනවාද මෙච්චර පොඩි කියලා චීනේ? ඊට පස්සේ චීනය කල් ගන්නවා. මේ පරීක්ෂණ කටයුතු මේ මැද්දේ කරනවා. ඔබ බලන්න හරියට මේ ගමන ඇවිල්ලා කැරකින මුහුද මැද්දේ. ඔවුන් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු කරන්න අපිව ජෝක් කරනවා. මට සමවෙන්ම පුංචි බාධා කිරීමක් කරන්න දවක ගැනත් අපේ දේශපාලන චරිතය පහුගිය කාල සීමාව තුළ කතා කරනවා. ඔවුන් කියනවා පරීක්ෂණ කටයුත්තක් කරන්න නම් මේ චීනට මම කියන්නේ මේ දේශපාලන බලධාරීන් ඔබත් දන්නවා මේ ප්‍රසිද්ධ කිව්ව කාරණා ටික මම කියන්නේ ඔවුන්ව කෝට් කරලා මම මේ කියන්නේ. ඔවුන් කියනවා පරීක්ෂණ කටයුත්තක් කරන්න නම් චීනට මෙහෙම නෞකාවක් එවන්න ඕනේ නැහැ. දැන් තාක්ෂණයේ දියුණුවයි චන්ද්‍රිකා තාක්ෂණය තියෙනවා. මේ තාක්ෂණය උපයෝගී කරගෙන මේ පරීක්ෂණ කටයුත්ත කරන්න තිබ්බා. පැහැදිලිවම චීනය ආවේ අර මිත්‍රත්වයට කියලා. මොකක්ද කතාව නෑ මෙහෙම මේ පරීක්ෂණ ගැන අපි රවිදු දන්නේ නෑ. ඇත්තටම දන්නේ නෑනේ. අපට ඒ ගැන අදහසක් නෑ. නමුත් ඔබ හිතන්නකෝ ඔබ දැක්කා මේ අපේ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් නිදි සහ නැචරල් ගෑස් ස්වභාවික වායු නිදි පරීක්ෂා කරන්න ගුවනින් ගියානේ. දැන් මෙතන ඉඳලා මට එහෙම පේන කියන්න බෑනේ. චන්ද්‍රිකා තාක්ෂණي යම් සීමාවක් නැති අපි මේ විෂය ගැන දන්නේ නෑ. ඒ කියන්නේ දැන් මෙතන ඉඳලා බලන්න පුළුවන් දේවල් ඇති. ඩ්‍රෝන තාක්ෂණය පාවිච්චි කරලා බලන්න පුළුවන් දේවලුත් ඇති. නමුත් අනිවාර්යෙන් මේ නැව ඔබ බැලුවොත් චන්ද්‍රිකා තාක්ෂණයත් එක්කම මේ නැවේ ගමන් මාර්ගයේ තියෙන අන්තර්ජාලය. ඔවුන් එක තැනක කැරකෙනවා අර කඳුපන්ති උඩ. ඔබ හිතන්නේ චීන මොඩියෝ කියලාද? දැන් මේකෙන් කිසි කෙනෙක් දැන් කවුරුත් කියන්නේ නැහැ චීනයේ මේ ගවේෂණයක් කරුවා කියලා මොහොතේ කවුරුත් දන්නේ නැහැ මේක. ඔක්කොම කියන්නේ මේ අයියෝ බලන්නකෝ අර අච්චර උදව් කරන රටට එන්න දුන්නේ නැහැ නේ වෙලාවට 11 වෙනිදා එන්න ආවේ ඒගොල්ලෝ. රස්තිය අදු කෙරුවනේ මගේ කන්නත් නැතුව ඇති කියලා අපේ මිනිස්සුන්ට හිතෙනවා. එච්චර මොඩද චීනය. සහ ඇයි ඉන්දියාව අන්තිමට කටවහ ගත්තේ? දැන් බලන්න ඉන්දියාව මොකුත් කියන්නේ නැහැ. දැන් ඔය කියන විදිහට සිද්ධියක් වුණා නම් දැන් මම දැක්ක මේ ජනප්‍රිය ජනමාධ්‍ය කියනවා මේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇහුව අය දැන් පිළිතුරු දෙන්නේ නැත. පිළිතුරු දීමේ වැලකී සිටිය අය කාර්යාලය. මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ. ඇයි? මේක යට තියෙනවා ඩීල් එකක්. මේ ඩීල් එක එකම ඔබට කිව්වේ චීනයයි ඇමරිකාවයි ඉන්දියාවයි ගැටෙන්නේ නැහැ. හරිද? දැන් ඇමරිකාවේ ෂෙයා මාකට් එකේ චීන ෂෙයාස් තියෙනවා. ඉන්දියාව ඇමරිකාව චීනය ගහගන්නේ අපිට පෙන්නුවට. නිකන් අර අපි කියන්නේ නිකන් අර නිකන් මේ වචනේ හොඳද මන්ද කියන්නේ මේ වගේ channel එක අර සෝබනේට පෙන්නනවා. නිකන් අපි වන්දන්න. දැන් අපි දෙන්න හොඳ යාළුවෝ. අපි නිකන් ටවුන් එකට ගිහිල්ලා නාරහැම්පිට පෙන්නන අපි දෙන්න නිකන් තරහයි වගේ. රණ්ඩුවක් දාන බොරු. නිකන් කොල්ලෙන් ඔයා මගේ කොල්ලෙන් අල්ල ගන්නවා. ඔබ මගේ කොල්ලෙන් අල්ල ගන්නවා. නිකන් බීලා ගහ ගන්නවා වගේ හදන බොරුවට ඇහැක් ගහලා එහෙමත් පුළුවන් නේ කරන්න. එහෙම කරනවනේ. චීනය ඇමරිකාව ඉන්දියාව ගහගන්න හේතුව ඔවුන් ඉන්නේ ධනවාදයේ උපරිම තැනක. තමන්ගේ දේපොළ විනාශ කරන්න කැමති වෙන්නේ නැහැ. ඔබ බලන්න මෙහෙම පාරේ ඔය පිස්සු කෙල සුපිරි වාහන යනවා නේද? මිල අධික වාහන. ඔබ හොඳට බලන්නේ වාහන එලවන්නේ රියදුරු මහත්මයා. අයිතිකාරය නැහැ ඒකේ. අයිතිකාරය වාහනේ යද්දි හිම යන්නේ නැහැ. ඒ කියන්නේ කෝටි 10ක වාහනයක් එලවනවා නම් ඔබේ නම් වාහනේ ඔබ හරි පරිස්සමට වාහනේ ගෙනියනවා. වාහනේ ගාවන්නේ නැහැ කොහෙවත්. මම නම් රියදුරු මහත්මයා මම බස් එකේ ඇවිල්ලා මට ගායනේ. මට මෙහෙම වාහනයක් හම්බ වෙන්නෙත් නැහනේ. මම පාඩ දදා යනවා පාරේ. ඒ වගේ දැන් අර රටවල් තමන්ගේ ඉලක්කවලට ලං වෙලා ඉන්නේ. ධනය මත ජීවත් වෙන්නේ. ඉලක්ක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇහැක් ගහලා තමයි සටන කරන්නේ. එතකොට ඇයි මොනවාද අර පරීක්ෂණවල අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඇයි මේ වගේ පරීක්ෂණ ටිකක් කරේ? හරියටම කියන්න අමාරුයි. තාම දන්නේ නැහැ. මම ඒ ගැන තවත් මමත් කේස් ස්ටඩි එකක් කරන අපිට තොරතුරු මදි. එතකොට යම්කිසි තැනකදී දැන් ඔබතුමා කියනවා බොහොම වගකීමෙන් කියනවා චීන නැව ප්‍රමාද වුණේ උන් යම්කිසි පරීක්ෂණ ජාලාවක් මේ මුහුදදී සිද්ධ කරා කියලා. එහෙමනම් ඔවුන් දැන් පරීක්ෂණ ටිකක් සිද්ධ කරලා ලංකාවටත් ඇවිල්ලා ලංකාවත් එක්කත් මිත්‍රත්වයක් ඇති කරගෙන ඔවුන් දැන් යම්කිසි දවසක 22 ලංකාවෙන් පිට වෙලා අයයි. දැන් ඉන්දියාවත් හරි ඇමරිකාවත් හරි. හැබැයි දැන් අනාගතයේ දවසක අපි හිතමු මාසකින් දෙකකින් හරි කමක් නැහැ යම්කිසි ප්‍රහාරයක් දියත් වෙනවා මොකක් හරි වෙනවා කියලා ලංකාවට බලපෑමක් එල්ල වෙන්නේ නැද්ද? 100%ක් අපි ඉන්නේ ඇත්තටම කිව්වොත් මේ ගිනි කඳු තුනක් උඩ. හැබැයි ඔබ මෙහෙමත් හිතන්න යුද්ධයකට කවුරුවත් අත බලන්නේ නැහැ ලේසි. නැවත දෙවන මහා ලෝක යුද්ධය යලි අපි දැන් කියනවානේ ඕන මොහොතක මෙහෙම වෙන්නේ නැහැ. ඒක කියන්නේ නොවෙන්න තියෙන ඉඩකඩ වැඩි. හේතුවද මම අර කිව්වේ දැන්. ඒ කියන්නේ දැන් ධනෙ රැස් කරගෙන ඔළුවත් හොඳට හදාගෙන ධනෙ ආරක්ෂා කරගෙන ධනවාදයේ විනාශ නොවි ආරක්ෂා කරගෙන තමයි වැඩේ යන්නේ. ඒ අනුව දැන් මෝඩයෝ වගේ නිකන් එහාට මෙහාට වෙඩි තියාගනි කියලා අපිට විශ්වාස කරන්න බෑ. හේතුව තවත් හේතුවක් ඊළඟ යුද්ධය ඇති වුණොත් ලෝකෙම ඉවර වෙනවා. ඒ
කියන්නේ තියෙන බල ශක්ති අවිවල බලය ඉතා විශාලයිනේ. එකක් මුදා හැරියොත් මුළු කලාපයක්ම යන්න පුළුවන්. ඒ අනුව එච්චර මෝඩ වැඩක් කරන එකක් නෑ. හැබැයි අපිට රිදෙනවා. හේතුව අපේ ඉඩම් ටික තමයි අල්ලන්නේ. අපේ මුහුද තමයි අල්ලන්නේ. එතකොට ඒ අනුව දැන් මේ පවතින තත්ත්වයන් ගවේෂණය සමහර විට ඛනිජ තෙල් නිදි එහෙම නැත්නම් ස්වභාවික වායු නිදි එහෙම නැත්නම් ඒ මුහුදයට තියෙන කඳු පන්තියත් එක්ක තියෙන මොකක් හරි අපි නොදන්න තාක්ෂණයක් පාවිච්චි කරලා චන්ද්‍රිකා අභ්‍යවකාශ මොකක් හරි ගණනය කිරීමක් කෙරුවද අපි දන්නේ නැහැනේ විශේෂ දන්නේ නැහැනේ අපි මේ උඩින්නේ කියන්නේ. හැබැයි පැහැදිලිවම ඔවුන් මුහුදේ මේ තත්ත්වයන් පාවිච්චි කරලා රැඳී සිටියා. ඒක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඒතකොට අපි ඇත්තටම වෙන්නේ අන්තිමට ඔය සරත් වීරසේකරට වෙච්ච දේ තමයි වෙන්නේ. අපි ජෝක් වෙනවා. හොඳයි. වැඩසටහන ආරම්භයේ සිටම ඔබ අවස්ථා කිහිපයකදී සඳහන් කරා අපේ රටට මෙහෙම වෙන්න යන්නේ අපි එහෙම වෙන්න දෙන්නේ නැතුව අපි සටන් කරමු කියන බලාපොරොත්තුව ඔබේ රටේ ජනතාවට සහ ඔබ මට දුන්නා. මම කැමති දැනගන්න. දැන් ඔබතුමා විස්තර කරන කාරණාත් එක්ක අපේ රටේ අර්බුද ගොඩක් තියෙනවා සහ අපි දේශපාලන අතකොළු බවට පරිවර්තන වෙලා සිටිනවා. මේ අවස්ථාවේදී අපේ රටේ තියෙන ආර්ථික අර්බුදය දිහා බලාගෙන දේශපාලන අස්ථාවරභාවය දිහා බලාගෙන ඇමරිකාව චීනය ඉන්දියාව අපේ රට පාලනය කරන විදිය දිහා බලාගෙන මට කියන්න පුළුවන්ද අපි දැන් මොකක්ද කරන්න ඕනේ? හොඳ ප්‍රශ්නයක්. රවින්දු මම ආඩම්බර වෙන මේ channelේට මේ මොහොතේ වෙලා කතා කරන්න ලැබීම ගැන. එතකොට දැන් මේ channelේට විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න. දැනට ප්‍රසිද්ධ channel ඔක්කොම චොර වෙලා තියෙන මේ වචනේ කොට තරහ යන්න එපා. ඒ කියන්නේ දේශපාලන ක්‍රීඩා කරලා සවුත්තු වෙලා බිස්නස් කරන්න කියලා එළි වෙලා රෙදි ගැලවිලා තියෙන්නේ. මේ වගේ නාලිකාවකට මිනිස්සු අතරට යන්න පුළුවන්. මිනිස්සු විශ්වාස කරයි. දැන් ඉන්න ප්‍රසිද්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්න ඕන නම් වශයෙන් මට කියන්න පුළුවන් ඔක්කොම දන්නවනේ. දන්න මෙයාකා බුරුකාරයෙක් සල්ලි වලට වැඩ කරන්නේ. මූ ඇවිල්ලා අහවල් පක්ෂයට කඩ යනවා. ඔහොම මිනිස්සු කියනවනේ ගමේ භාෂාවේ. ඒත් ඔබ වගේ තරුණයෙකුට පුළුවන් ඔබ නීතියක් දන්න නිසා, නීතිඥයෙකුත් නිසා, වෘත්තිකයෙකුත් නිසා, ඔබ මේ ක්ෂේත්‍රය තුල කුණු වෙලා නැති නිසා ඔබට පුළුවන් මේ මහ ජනතාව දැනුමින් බලගන්වන බුද්ධියෙන් කියන්නේ අපි කියන්නේ empowerment of the society. ඒක තමයි කියන්නේ මහජන යා බලගැන්වීම කියන කාර්ය සඳහා ඔබට ලොකු රෝල් එකක් කරන්න පුළුවන් ජනමාධ්‍යකරුවෙක් හැටියට. දැන් ඔබ පිළිබඳ මටත් විශ්වාසයක් ඇති වෙනවා. මට ඔබේ මුණ දැක්කහම තේරෙනවා ඔබ කුණු වෙලා නැහැ. මම දන්නවනේ ජනමාධ්‍යකාරයෝ ගැන. ඉතින් ඔබ මුදලට යට නොවි තමන්ගේ අභිමානය තියාගෙන පෞරුෂය ගොඩනගාගෙන දැනුම මත වෘත්තිකයෙක් හැට දැවැන්ත වැඩක් කරන්න ඕන. රටට මේ වචනේ කිව්වට තරහ වෙන්න බෑ. රටට කියලා වෙන්නේ යන්නේ. මේ වගේ තන කියන්න හොඳ නමුත් වෙන වචනයක් නැහැ කියන්නේ. මේ මාධ්‍ය ආයතනයේ මේ ඉන්න කණ්ඩායමට දැවැන්ත වැඩක් කරන්න පුළුවන් ජනමාධ්‍ය විශාල හිඩසක් තියෙනවා. මිනිස්සුන්ට ඇත්ත පෙන්වන්න, මිනිස්සු බල ගන්නවන්න. කිසි කෙනෙක්ගේ අතකොළු නොවි කෙලින් හිට ගන්න රට වෙන්නේ. වඩා යහපත් සමාජයක් ගොඩනගන්න මැදිහත් වෙන මේ ආයතන ලොකු වැඩක් කරන්න පුළුවන්. වැඩ කරමු. ප්‍රශ්නේ තමයි දැන් ඔතන දැන් අපේ රටේ ජනතාව පහුගිය කාල සීමාව ඇතුළත අව탁සිරු කරනවා නේ. පහුගිය කාල සීමාව ඇතුළත අපේ රටේ ජනතාව සිස්ටම් එකක් චේන්ජ් එකක් ඕනේ කියලා වෙනසක් ඕනේ කියලා ලොකුවට ඔවුන් පෙළ ගැහුණා. හැබැයි අපිට කරන්න රටේ ජනතාවට කරන්න චාපවණ්ඩාර මහත්මයා යම්කිසි සීමාවක් තියෙනවා. මොකද මේ වෙනස කරන්න ඔබ කැමති වුණා කියලා මම කැමති වුණා කියලා අපිට කියලා ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒකට විධායකය වෙනස් වෙන්න ඕනි, ව්‍යවස්ථාදායකය වෙනස් වෙන්න ඕනි. මේ උඩලේකේ කොහොමද වෙනස් වීම සිද්ධ වෙන්න ඕනි? ලෝකේ වෙනස් කරන්න මට පුංචි බාධා කිරීමක් කරන්න ඉඩ දෙන්න. අපි කෙටි විරාමයකට යමු. විරාමයට ගිහලා අපි අනිවාර්යයෙන්ම කතා කරමු රටේ ජනතාවත් එක්ක රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය මේ කියන ඉහළ ස්තරයේ වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ රැඳී සිටින Talk 24 සමගින්. ඔබ නැවත Talk 24 සජීවී වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු අපි විරාමයට යද්දී කතා කරමින් හිටියේ ඔබතුමා මේ දක්වා කරගෙන ආපු විශ්ලේෂණය පැහැදිලි කිරීම ඇතුලේ මට හැඟෙන කාරණේ තමයි අපේ රටේ ජනතාවට හැඟෙන කාරණේ තමයි රටේ මේ දවස්වල සිද්ධ වෙන බොහෝ දේවල් මේ ප්ලෑන් එකේම කොටස්. එහෙම තමයි ඇත්තටම රටේ ජනතාවගේ ඔළුවේ තියෙන කාරණය. දැන් මට කියන්න මම විරාමයට යද්දී ඔබතුමාගෙන් ප්‍රශ්න කරමින් හිටියේ රටේ ජනතාවටත් යම් කිසි සීමාවකට අවිල්ලා අරගල කරන්නට පුළුවන්. රටේ ජනතාවටත් යම් කිසි සීමාවකට අවිල්ලා ජනතාවගේ මානසික මට්ටම, ඔවුන්ගේ හිතන පතන විදිය, ආකල්ප ටික වෙනස් කරන්නට පුළුවන්. නමුත් ඒකටත් යම් කිසි සීමාවක් තියෙනවා නේද? රටේ මේ නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්නය, රට ලංකාව දැන් අන්තර්ජාතික අතකොළුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේක වෙනස් කරන්න රටේ ඉහළ ස්තරයත් වෙනස් වෙන්න ඕනේ නේද? රවින්දු ලෝකේ වෙනස් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. බොටම් අප්, අප් ඩවුන්. ඒ කියන්නේ පහලින් උඩටත් ලෝකේ වෙනස් කරන්න පුළුවන්. උඩින් පල්ලෙහාටත් පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට සරලව හිතන්න යම් නිෂ්පාදනයක් තියෙනවා. මේ නිෂ්පාදනය අපේ ශරීරයට අහිතකරයි. කෑම කියමුකෝ X කියන නිෂ්පාදනය. එකක් තමයි නීත්‍යානුකූලව තහනම් කරනවා. ඒ ආයතනේ රටේ නීතියට අදාළව අධිකරණයට ගිහලා මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා තහනම් කරලා දානවා. ඒක වෙන්නේ නැහැ. අපි හිතමු අල්ලස් දීලා දේශපාලනඥයෝ ඔක්කොම අල්ලගෙන ලොකු සමාගමක්, එහෙම සමාගම් තියෙනවා මේ රටේ දෙන්නේ නැහැ. මොකද්ද ලේසිම ක්‍රමේ? අපි මිලදී ගන්න නැතුව ඉන්නවනේ. නිකන් හිතන්නකෝ X කියන භාණ්ඩය හැම කඩේකම තියෙනවා. අපි මිනිස්සු එම්පවර් කරනවා
අල්ලන්නවත් එපා. ඒතර මොකද කරන්නේ? හරිම ලේසි වැඩක් මේක. දැන් ඔබ කිව්වනේ මේ අරගලයක් ගැන. මේ අරගලයක් නෙමෙයි, මේක බොරුවක්. මේ තනිකර මේකට වෙන වචනයක් තියෙනවා මම කියන්නේ. ඒ අරගලය සම්පූර්ණ නිර්මාණය කරපු ඩ්‍රාමා එකක්. විවිධ කණ්ඩායම් වලට විවිධ උමනාවල් තිබුණ එකත් අපිට උනා කතා කරන්න පුළුවන් වෙලාවක. දැන් වෙලා මදි. හැබැයි දැන් මේ ඔබ කියන සීමාවක් තියෙනවා කියලා ඕන කෙනෙකුට ලෝකේ වෙනස් කරන්න කිසිම සීමාවක් නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ, ඔබ ජනමාධ්‍ය කරුවෙක් හැටියට නියම වෙලාවට වැඩට එනවා. තමන්ගේ වැඩේට හොඳට ලෑස්ති වෙනවා. අද වගේ හොඳට ප්‍රිපෙයාර් වෙනවා, හෝම්වර්ක් කරනවා. බොහොම සුවදශීලී විදිහට ඔබම පිළිගන්න අපි දැක්කිත අද. ඔබ ඒ කාර්යය හොඳට කරනවා. ඊළඟට ඔබ අනිත් අයට කරදර කරන්නේ නැහැ. ඔබට පල්ලෙහා ඉන්න ඊළඟ අලුත් නවක පරම්පරාවක් ඔබට මුණ ගැහෙනකොට ඔවුන්ට අත දෙනවා. ඔවුන් නග්ගනවා. කියා දෙනවා. ඒතර මේ ආයතනය ඇතුළෙත් එකිනෙකාට සාධාරණ විදිහට සලකනවා. මේ ආයතන වල තියෙන එකම ප්‍රශ්නේ වෙළඳ දැන්වීම ලැබෙන්නේ නැහැ. කියන්නේ රාජ්‍ය අනුග්‍රහය කොහොමවත් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරික ප්‍රශ්න එනවා. ඒ කියන්නේ පවත්වාගෙන යන්න බෑනේ. ඒකට උත්තර හොයන්න ඕනේ. ලංකාවේ ශ්‍රී ලංකාවේ මේ වාණිජ්‍ය ප්‍රජාව, දේශීය වාණිජ්‍ය ප්‍රජාව ගොඩනංවල ඒවත් එක්ක මේ ආයතන බද්ධ කරලා කොහොමද ගෙනියන්නේ කියලා වෙන මෙහෙයුමක් දියත් කරන්න ඕනේ. වෙන වැඩක් ඒක. එතකොට අපට කළ හැකිද එමටයි දැන් මේ වැඩසටහන බලන මේ රටේ ඉන්න දේශීය ව්‍යාපාරිකයෙක් ඉන්නවනම් මේ රටට ආදරය කරන. ඔවුන්ට පුළුවන් ඔබට කතා කරලා මේ ආයතනට කතා කරලා ඊටාම හොඳ වැඩසටහනක් සංවිධානය කරන්න, මේ ආයතනට ආදායමක් ලැබෙන්න. මම මේ සරලව කියන්නේ. ඒතර ඒකට ජනාධිපතිවරයා වෙනස් කරන්න ඕනේ නැහැ. එතන මේ ආයතනේ බල ගන්නවනකොට මේ ආයතනය හරහා මිනිස්සුන්ට පණිවිඩයක් ගෙනියන්න පුළුවන්. ඒතර ඔබ ලෑස්ති වෙලා ඉන්න පණිවිඩය ගෙනියන්න. මේ කාර්ය මණ්ඩලයේ ලෑස්ති වෙලා ඉන්නවා, සැදී පැහැදී ඉන්න ප්‍රවෘත්ති නිෂ්පාදනය කරන්න. රටට අවශ්‍ය ප්‍රවෘත්ති. එතකොට අපි හිතමු කඳුකරේ තේවත්තක ඉන්න තේවතු හිමියෙක් දකින්නවා මේ වැඩසටහන. දැකලා ඔහු කල්පනා කරනවා මම මේ ආයතනයට අනුග්‍රහකත්ව ලබා දෙනවා. කතා කරනවා. එතකොට අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති වෙනවා. එහෙම තමයි ලෝකේ වෙන්නේ. දැන් ලෝකේ තියෙන BBC, CNN, අල් ජසීරා වගේ ආයතන, දැන් BBC එංගලන්තේ නැත්තම් මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය මෙහෙමන්නේ. උන් තමයි අවශ්‍ය අරමුදල් සපයන්නේ. එළියෙන් ඕන වුණොත් අනුග්‍රහකත්ව ලබා ගන්නවා. නමුත් මුදල් වෙන් කරනවා රාජ්‍ය විසින් BBC පවත්වාගෙන යන්න. ඒ රටේ ජාතික අනන්‍යතාව. දැන් ඇමරිකාවේ මේ CNN වගේ ගත්තොත් එහෙම මේ රටේ දැවැන්ත වාණිජ්‍ය ප්‍රජාවක් ඒ ආයතන උස්සගෙන ඉන්නවා. දැන් අපේ රටේ දේශීය වාණිජ්‍ය ප්‍රජාවක් හැදෙන්න ඕන. ඒකට විධායකය අවශ්‍ය නැහැ. ඒක විධායක විවස දෙක අධිකරණ වෙන කතන්දරයක්. දැන් ගුරුවරයා උදෙන්ම පාසලට ගිහිල්ලා ළමයින්ට හොද්දටම උගන්වනවා. ළමයින්ට ආදරය කරනවා. ළමයි ගොඩනගනවා. ඒ වැඩේට විධායකය අවශ්‍ය නැහැ. වැටුප් ලැබෙනවා. උගන්නන පාසලක් තියෙනවා. කළු ලෑල්ලක් තියෙනවා. චෝක් කෑල්ලක් තියෙනවා. එක්කෝ අර ෆෙල් පෙන් එකක් නම් වයිට් බෝඩ් එකක් එකක් තියෙනවා. මොකද ප්‍රශ්න? ළමයක් ඉන්නවා. අපි උගන්වන්නේ නැහැ. මං කියන්නේ අපිට බිම් මට්ටමින් බලාගෙන ඉදීම රට වෙනස් කරන්න පුළුවන් මෙහෙම. හිතන්නකෝ දැන් නීතිඥවරු විශාල ප්‍රමාණයක් අත්වල ඔබත් නීතිඥවරයෙක් නේ වැඩේ කරන්න එපා. ඔබෙන් ඉල්ලීමක් කරන්නේ. දැන් මමත් දන්න නීතිඥවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අත්වල බැඳගෙන කළු වලලු හැදුවනේ දැන් ඔය අරගලේ කියන එකට. ගිහිල්ලා නිකන් නීතිඥවරු මරාගෙන මැරෙන්න ගාලු මෝදුරු ගියානේ. එක මිනිහෙකුට මේ රට අසාධාරණයක් වුණාම මොන ලෝයද කියන්නකෝ නිකන් ඉදිරිපත් වෙන්නේ. මම මේ කියන්නේ මේ පුද්ගලික ප්‍රේම සම්බන්ධයක් ගැන නෙමෙයි. එහෙම ආරවුලක් නෙමෙයි කියමුකෝ. පෞල් ප්‍රශ්නකුත් නෙමෙයි කියමුකෝ. යම් කාරණයක් ඇත්තටම කරන්න ගිහිල්ලා රාජකාරිය පැත්තෙන් මොකක් හරි රැකියාව අහිමි වුණොත් මොන නීතිඥවරයාද කියන්නේ නිකන් කතා කරන්නේ. මම ඔබට කියන්නම් මේ කතා ඇහුවොත් ඔබ අඬනවා ඉඳගෙන. ඒ කියන්නේ නීතිඥවරු මේ කියන තරම් රටට ආදරේ නම් මේ රට බලන් ඉදි වෙනස් වෙන්නේ. චාප බණ්ඩාර මහත්මයා දැන් මට පුංචි බාධා කිරීමක් කරන්න අපිට ලැබිලා තියෙන කාලය සීමිතයි. අපි අවසාන භාගයේ ඉන්න වැඩසටහනේ ඔබතුමා කියන එකඟ වෙන්න පුළුවන්. මම හරි කැමති එහෙම ලෝකයකට ඔබතුමා මවන ලෝකේ හරි ලස්සනයි. අපිත් හරි කැමති මේ විදිහට ලෝකේ වෙනස් වෙනවා නම්. නමුත් ප්‍රශ්නේ තමයි මම ඔබතුමා කියන දේ සම්පූර්ණයෙන්ම බැහැර වෙලා ප්‍රශ්න කරනවා කියලා හිතන්නට එපා. නමුත් අපේ රටේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන රාමුව ඇතුලේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික රාමුව ඇතුලේ අපි ඩයස්පෝරා ගැන කතා කරා, දීර්ඝව කතා කරා, දීර්ඝ විස්තර කතා කරා. මට කියන්න දමිළ පුද්ගලයෙක් වෙලා මේ ශ්‍රී ලංකාව තුළ ඉපදීම තුළින් ඔහු හෝ ඇය මුහුණ දෙන පොදු ප්‍රශ්නාවලයක් ඇත්තටම නැද්ද? මුස්ලිම්වරයෙක් වෙලා ඉපදුණු පමණින් ඒ පුද්ගලයාට මුහුණ දෙන්නට සිද්ධ වෙන පොදු ප්‍රශ්නාවලියක් දේශපාලන පන්තිය විසින් හෝ වේවා කිසිම පුද්ගලයෙක් විසින් නිර්මාණය කරලා නැද්ද? සිංහල පුද්ගලයෙක් වේවා, ආදිවාසී පුද්ගලයෙක් වේවා, මැලේ පුද්ගලයෙක් හෝ වේවා එහෙම වෙලා ඉපදුණු පමණින් ඒ පුද්ගලයා මුහුණ දෙන පොදු ප්‍රශ්නාවලියක් නිර්මාණය වෙලා නැද්ද මේ මහ පොළොව තුළ? නෑ රවින්දු එහෙම වෙලා නෑ. කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒකට අහු වෙන්නේ ඇයි? දැන් හිතන්නකෝ දෙමළ සිංහල මුස්ලිම් තුන් වර්ගයේම ඉතාලම සතුටින් මේ රටේ ජීවත් වුණා. එකට ඉගෙන ගත්තා. දැන් මුත්තයියා මුරලිදරන් අපිට දෙමළ නෙවෙයිනේ. අපේ වීරයෙක් ක්‍රිකට් මම නම් ක්‍රිකට් මේ ලෝලියෙක් නෙවෙයි. නමුත් ක්‍රිකට් වීරයෙක් නේ අපේ අයගේ ගායකයෝ අරගෙන බලන්නකෝ. ඒ කියන්නේ අපිට ජාතිය අදාළ නැහැනේ. දැන් මොහමඩ් රාෆිගේ ගීතයක් ඇහෙනකොට ඒ ගීතය අපි විඳිනවනේ. මිනිහා ඉන්දියාවේ මොන ජාතිකද අපි අක්මුල් හොයනවද? අපේ රට තමයි එකම රට ලෝකයේ තියෙන සියලු ජාතීන් එකට එකතු වෙලා ඉතාම හොඳ සංහිඳියාවකින් ජාතියක් ගොඩනගපු. මට ඔප්පු කරන්න පුළුවන් ඒක. ඒ සංහිඳියාව තමයි නැති කරන්නේ. මේ කියන සංහිඳියාව බොරු. දැන් ඔබ ගියොත් මේ රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා වංකෝම. මේ ජාතිවාදී කතාවක් නේ මම ඔබට කියන්නේ. වගකීමෙන් කියන්නේ කරලා බලන්න ඔබ.
මේ රටේ සිංහල මිනිස්සුන්ට යන්න බැරි පැති තියෙනවා. දැන් සයිනමර්දු නගරයට ගිහිල්ලා සිංහල පුද්ගලයෙකුට ව්‍යාපාරයක් කරන්න බෑ. ඔබ ගිහිල්ලා බලන්න වෙනම අරාබි උපනගරයක් වගේ. මම මේ වගකීමක් ඔබට කියන්නේ. වැල්ලවත්තට ගිහිල්ලා බලන්න. වැල්ලවත්තේ කොච්චර විනෝදෙන් ජීවත් වෙනවද දෙමළ මිනිස්සු. දැන් ඔබ යන්නකෝ ඒ ඕනේ දකුණට යන්න ඔබ මාතර පැත්තට සම්පූර්ණ මුස්ලිම් ගම්මාන අල්ලගෙන තියෙනවානේ. ගම්මාන පිටි. මුළු ගමම මේ මුස්ලිම් ජාති කියන්නේ. ඒතර මේ රටේ කවුරු හරි කියනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇත්තටම ඔබට මම මේක වගකීමෙන් කියන්නේ. එහෙම කියනවා නම් කවුරු හරි මම කියන්නේ නෑ. එහෙම තියෙනවා නම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ සිංහල මිනිස්සුන්ට. ඇත්තම කතන්දරේ. ඒ කියන්නේ මේ රටේ ඔබ බලන්න කොච්චර මේ ಜಾති කඩා වැටලා තියෙනවද මේ ಜಾතිවාදී කතාවක් නෙමෙයි මම මේ ඔබට කියන අලුත් කතාවක්. දෙමළ මිනිස්සු හයියෙන් දෙමළ භාෂාව කතා කරනවා. හයියෙන් කතා කරන ඕනම තැනකට ගිහිල්ලා. සිංහල මිනිස්සෙක් සිංහල භාෂාව කතා කරනවද බය නැතු කොහෙද ගිහිල්ලා. ඒ කියන්නේ අපි ඒ තරම් කඩා වැටිලා. අපි ලැජ්ජයි සිංහල කියන්නේ. අපි ලැජ්ජයි අපේ ජාතිය ගැන. අපේ දේශීය ආහාරය ගැන කතා කරන්න ලැජ්ජයි අපට. ඒ කියන්නේ ඒ තරමට අපි කඩා වැටිලා. එතකොට සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග තුනට මේ රටේ එකට ජීවත් වෙන්න බැරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබ දෙමළ කියන්නකෝ මම මුස්ලිම් කියන්නකෝ එක්ක මම සිංහල ඔබ මුස්ලිම් කියන්නකෝ. තුන්වෙනි පාර්ශවයක් අපි දෙන කොටවන්න හදනවා නම් ඇයි අපි දෙන්නේ ගන්නෙ? මං අහන්නේ ඇයි අපි එහෙම මෝඩ වෙන්නේ මෙච්චර දියුණු ලෝකේ? ඇයි අපි මේ වගේ කියන්නේ උම්මත්තක જાතියක් බවට පත් වෙන්නේ? උත්සාහයන් තියෙන ඔබේ ප්‍රශ්නේ හරි. ඇත්ත තමයි. ඒ කියන්නේ බිලිබා ගන්න හදනවා, ඡන්ද පොලට වැඩ කරනවා, අහිංසක මිනිස්සු කොටවනවා. 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ජාතීන් තුනට හොඳටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා තියෙනවා. 70ට ව්‍යවස්ථාව ඉතාම ශක්තිමත් පදනමක් හදලා තියෙන රාජ්‍ය ව්‍යුහයක්. සියලු ආගම් වල ඔබ දන්නවද ලෝකේ එකම රට ඕනම යකෙක් ඕනම මල පෙරේතෙක් අදහන්න පුළුවන් මූලික අයිතිවාසිකමක් ව්‍යවස්ථාවෙන් සම්පාදනය කරලා තියෙන ශ්‍රී ලංකාවේ. මම පුංචි බාධා කිරීම කරන්න මට සමාව වෙන්න 70 ව්‍යවස්ථාව ගැන කතා කරන නිසා මගේ ඔළුවට ආව මේ ප්‍රශ්නේ මම නගන්නේ ඒ කාල සීමාව ඇතුළේ අපේ රටේ දේශපාලන පන්තිසා ඇතැම් ජනතාව හයිලයිට් කරපු මතු කරපු කාරණයක් තමයි මේ ව්‍යවස්ථාව ඇතුළෙන්ම එහෙම ભેදයක් ඉස්මතු කරායි කියන එක. නමුත් ඔබතුමා කියු විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියේ තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් සිංහල දෙමළ කිසිම ભેදයකින් තොරව මිනිස්සුන්ට භුක්ති විඳින්නට පුළුවන්. හැබැයි තවමත් අපි ඇත්ත කතා කරොත් මහත්මයා දේශපාලන පන්තින් විසින් රටේ ජනතාව මෙහෙම බෙදෙන ක්‍රමවේදයකට හසු කරලා තියෙනවා. මේක වෙනස් වෙන්න ඕනේ නැද්ද? මිනිස්සු යහු වෙන්නේ මම කියන්නේ දැන් අපි එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ දේශපාලනක් විතරක් නෙමෙයි ජනමාධ්‍ය ආයතන, ව්‍යාපාර ආයතන, ජාවාරම්කරුවෝ විවිධ රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් රටේ වැඩ කරන ජාතිවාදයේ වපුරන. ඒ කියන්නේ ජාතිවාදය තමයි ඔවුන්ගේ බිස්නස් එක. NGOs තියෙන විශාල ප්‍රමාණයක්. මම කියන්නේ අපි ඒවට hina වෙලා ඒවා බැහැර කරලා අපි එකට වැඩ කරමුකෝ. අපි 80 දශක වෙනකම් හිටියනේ. දැන් මම 80 දශකේ පාසල් ශිෂ්‍යයෙක්. අපි කොච්චර ජීවිතේ වින්දද? සිංහල දෙමළ මට මතකයි මම මඩකලපුව සිංහල මහාවිද්‍යාලය ඉගෙන ගන්නකොට වික්ටර් රත්නායකගේ සාප්‍රසංගය පෙන්වන්න මම ඇවිල්ලා. ඒ නගර ශාලාවේ. අපේ ඉස්කෝලේ හිටිය සිංහල දෙමළ මුස්ලිම් තුන් වර්ගෙමයි. අපි ඔක්කොම ගියා කොල්ලෝ බලන්න. අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ අපි ඇත්තට මඩකලපුවේදී මම දකින්න මේ ප්‍රශ්න නිර්මාණය කරනවා. ලොකු ට්‍රැක්ටර්ස් දෙකක් නවත්තලා අර පිටිපස්සේ බඳ උඩ නැගලා ඒ කාලේ දෙමළ නායකව රැවුල වවලා නිකන් ජටා ගැට ගාලා මේ කෑ ගගා කතා කරනවා. මිනිස්සු එච්චර නැහැ. ඒ ජාතිවාද වපුරනවා ඒ කාලේ. අපි hina වෙලා යනවා ඉතින්. ඒක තමයි මේ අවසානයේ මේ රට ගිනි තින තැනකට එන්නේ. මම කියන්නේ ජාතිවාදේ වපුරන්න එපා. ජාතිවාදී හෝ ආගම්වාදී කිසිම තැනක මේ රටේ රාජ්‍ය ව්‍යුහය තුල නැහැ. ප්‍රායෝගිකවත් නැහැ. ඒ දඩමීම කරගන්නත් ඒවා අපි එකට ජීවත් වෙමු. හොඳයි ශ්‍රී ලාංකිකයන්. හොඳයි වැඩසටහනේ අවසාන භාගය කරා අපි ළඟා වෙනවා. මට ඔබතුමාගෙන් තව කතා කරන්න තිබ්බනම් හොඳයි කියන තැනින් තමයි අදත් සාකච්ඡාව මට නිමා කරන්නට සිද්ධ වෙන්නේ. මට අවසාන වශයෙන් කියන්න මම ඔබට අවස්ථාවක් දුන්නොත් යෝජනා කරන්නට කියලා අපි මේ සාකච්ඡාව මේ දක්වා බොහොම තාර්කිකව අරගෙන ආව කරුණුත් එක්ක කතා කරා. මම බොහොම නිදහසේ ඔබට අවස්ථාවක් දුන්නොත් අපේ රටේ දැන් නිර්මාණය වෙලා තියෙන දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතිකමය ගැටලු විසඳන්න යම්කිසි එක මූලික ප්‍රශ්නයක් විසඳාගත යුතුයි කියන තැනට මම සාකච්ඡාව අරගෙන ආවොත් ඔබ කියන්නේ අපි මුලින්ම විසඳන්න ඕනි මොකක්ද? මුලින්ම බොරුව වටා ගන්න ඕනේ. බොරුව වටහා කියන්නේ ලෙඩක් නිර්මාණය කරලා බොරු ලෙඩක් නිර්මාණය කරලා බොරු බෙහෙතක් දීලා තියෙනවා. දැන් ඔබ නිරෝගී තරුණයෙක් මම කියන ඔබට අහවල් ලෙඩේ තියෙනවා. ඔබ එපා වික්ස් කියන පුද්ගලයා ගමුකෝ. මම කියන ඔබට කැන්සර් එකක් තියෙනවා. ඊට පස්සේ බෙහෙත් දෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ ඇත්තටම කැන්සර් එකක් තියෙනවද? නෑනේ. දැන් විවස්ථාවේ ප්‍රශ්නයක් නෑ. විවස්ථාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඇයි අපි නැති ප්‍රශ්නයක් ඇති කරගන්නේ? නැති ප්‍රශ්නයක් ඇති කරලා උත්තරයක් හොයනවා අපි. මම කියන්නේ අපි අංක 1 දැනුම. ඔබ අහනවා මොකද්ද කරන්න ඕන කියලා. මහා සමාජයේ දැනුමින් බල ගන්න ඕන. මහා සමාජයේ දැනුමින් බල ගන්නවනකොට බොරුවට අහු වෙන්නේ නැහැ. දැන් ඔබ නීතිය පිළිබඳ වෘත්තිකයෙක් නිසා ඔබට බොරු කියන්න බෑනේ කාට හරි ඇවිල්ලා. මහත්තයා බලන්නකෝ කියලා බොරුවක් කියපුවම ඔබට hina යනවනේ. ඔබ දන්නවනේ විෂය. මම කියන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ විෂය දැනුම ලබා දෙන්න ඕනේ. අංක 1.
ව්‍යවස්ථාව පිළිබඳ මූලික අදහසක් තියෙනවා නම් ගමේ අඩුමතරමේ යම් අදහසක් මිනිස්සු රණ්ඩු වෙන්නේ නැහැ. කවුරු රැවිලා ව්‍යවස්ථාව ගැන කියද්දී අනේ පලයන් බං යන ව්‍යවස්ථාවේ තියෙන තිබ්බද කියලා කියයි අඩුතරමේ. දැන් ගමේ ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි. හිතන්නකෝ නගර සභාව වැඩ කරන්නේ නැහැ. කවුරු රැවිලා කියනවා 70ට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා. දැන් මිනිස්සු මේක දැනගත්තොත් මිනිස්සු කෙල ගහලා එලවනවා. මං කියන්නේ ඇත්තම ප්‍රශ්නේ අපි හොරකම් කරනවා. දැන් මම හොරෙක් කියන්නකෝ මම දැක්ක දේවල් හොරකම් කරනවා. මම එළිය ඇවිල්ලා කියන මේ සියලු ප්‍රශ්න වලට හේතුව මහත්මයා 70ට ව්‍යවස්ථාව. මෙතන තියෙන ඒකාධිපති බලයක්. JR මේ ඒකාධිපති බලය ගෙන මෙරට විනාශ කරන්න. අපි මේක වෙනස් කරන්න. ඒතර ඔයා මම හොරෙක් මම හොරකම් කරනවා. මගේ ජීවිතේ හොරකම. ඉතින් ඒකේ පැමන් නවත්තන්න. දැන් අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ අපි බොරුවක් කරනවා. ඒ බොරුවෙන් එළියට එන්න දැනුම සම්පාදනය කරන්න ඕනේ. ඒක තමයි අංක 1 2 3 ඔක්කොම. ඒක කෙරුවොත් ඔක්කොම ප්‍රශ්න ඉස්සෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ජය වේවා. ජය වේවා. අපේ කාල වේලාව නිමවට පත් වෙනවා. අවසාන වශයෙන් අපි සාකච්ඡාව අරගෙන යනවා. අපි පුරා පැයක් මුළුල්ලේ ලංකාවට තියෙන ඩයස්පෝරා ගැටලුව ගැන මේ දවස්වල රටේ ජනතාව කතා කරන ගැටලුවක්, දැනෙන ගැටලුවක් සහ ජනතාව හසු විය හැකි ගැටලුවක් නිසා අපි අද ඩයස්පෝරාව ගැන කතා කරා. ඒ වගේම අන්තර්ජාතික සම්බන්ධතා ටික කතා කරා. කොහොම නමුත් සාකච්ඡාව අපි අවසානයේ ලඝු කරන්නේ මේක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදිවාසීන් ජාති ભેදයකින් තොරව, ආගම් ભેදයකින් තොරව එකට වාසය කරන රටක්. මේ විවිධත්වය තුලින් තමයි අපි අපේ ඉතිහාසයේ ජයග්‍රහණත් පත් කරගත්තේ. අපේ රටට ලෝක කුසලානයක් ගෙනාවේ. අපේ රටට ආව ත්‍රස්තවාදය අපි පැරද්දුවේ මේ විවිධත්වය තුලින්. ඉදිරියටත් මේ විවිධත්වය තුලින් අත්වැල් බැඳගෙන අපි ඉදිරියට ගමන් කරපු. අපි එහෙම ගමන් කරොත් ලෝකේ ඉන්න කිසිම බලවතෙකුට ශ්‍රී ලංකාවට අතක්පත් තියන්නට බැරි වේවි කියන ධනාත්මක ප්‍රාර්ථනාවත් එක්ක Talk 24 වැඩසටහන නිමවට පත් කරන්නම්. රත්නමාලි සෑකිරණයි, මහබෝ සෙවණයි, තිසා වැවයි සීගිරියයි අපේ උරුමයයි. ජය.